අපි බලමු මේක අපිට අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම දීපු ප්‍රශ්න පත්‍රයක්. ළමයින්ට කරන්න දීපු ප්‍රශ්න පත්‍රයක්. ගොඩක් වෙලාවට ළමයි මේ ප්‍රශ්න පත්‍රයට උත්තර දුන්නා ඒ දවස්වල හිටපු ළමයි. හරි ගොඩක් පරණ ප්‍රශ්න පත්‍රයක්. ඒ උඩට අදටත් ඉතින් බලන්න. අපි බලමු මේකේ පළවෙනි ප්‍රශ්නය. වස්තුවක් මත යෙදෙන භ්‍රමණ ව්‍යාවර්තය ටෝ වන අතර එමගින් ඇතිවන කෝණික ත්වරණය ඇල්ෆා වේ. ටෝ බෙදීම ඇල්ෆාහි මාන වන්නේ. ටෝ බෙදීම ඇල්ෆා වල මාන අපෙන් අහනවා මොනවද කියලා. අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි දන්නවා ව්‍යාවර්තයේ ටෝ කියන එක ව්‍යාවර්තයේ ටෝ සමානයි i වරක් ඇල්ෆාට. ටෝ සමානයි i වරක් ඇල්ෆා වෙනවා. මේකේ මම ටෝ බෙදීම ඇල්ෆා උක්ත කරනවා. එතකොට එනවා ටෝ බෙදීම ඇල්ෆා ඒක සමාන වෙනවා i ට. ටෝ බෙදීම ඇල්ෆා සමානයි i ට. එම නිසා ටෝ බෙදීම ඇල්ෆා වල මාන වෙන්නේ i වල මාන. ඒ නිසා අපිට මෙයාගේ මාන ටෝ බෙදීම ඇල්ෆා වල මාන සමානයි i වල මාන. ඔයගොල්ලෝ දන්නා අවස්ථි ගුණය කියලා කියන්නේ mr වර්ගය වෙනවා. අවශ්‍ය ගුණය කියලා කියන්නේ mr වර්ගය. එතකොට අපි දන්නා මෙන්න මේ සමීකරණයි සමානයි mr වර්ගය වෙන්නේ. එතකොට i වල මාන වෙන්නේ කැපිටල් M මේ කියලා කියන්නේ ස්කන්ධේ මාන M. L කියලා කියන්නේ දුරක්. එතකොට දුරේ වර්ගය මෙතන දීලා තියෙන්නේ. එතකොට එනවා ml වර්ගය. එම නිසා ව්‍යාවර්තයේ අපිට මාන ටෝ බෙදීම ඇල්ෆා ඒ කියන්නේ ව්‍යාවර්තයේ බෙදීම කෝණික ත්වරණයේ මාන වෙන්නේ අවශ්‍ය ගුණයේ මාන. එම නිසා ඒක එන්නේ දෙවෙනි උත්තරේ. ඒතර මේකට එන උත්තරේ තමයි දෙවෙනි උත්තරේ. හරි ඒක ළමයින්ට ලේසියෙන්ම ගන්න පුළුවන් උත්තරයක්. අපිට ගොඩක් වෙලාවට MCQ ප්‍රශ්න පත්‍රයේට පළවෙනි ප්‍රශ්නයේ හැටියට අපිට එක්ක මාන වලින් හරි එහෙම නැත්නම් ඒකක වලින් හරි අපිට දෙන්නේ. අපි බලමු දෙවෙනි ප්‍රශ්නයට උත්තර දෙන්න. අපිට කියලා කියනවා 10.5 පැස්කල් පීඩනයේදී වාතයේ ඝනත්වය 1.2 ඝන මීටරයට කිලෝග්‍රෑම් වේ. මෙම තත්ත්වය යටතේදී වායු අණුවල වර්ග මධ්‍යම මූල වේගය වන්නේ ms ශ්‍රේණික වලින්. අපිට ලියන්න පුළුවන් චාලක අණුක වාදයට අනුව PV සමානයි 3n 1යි mn c වර්ගය බා. හරි PV සමානයි 3n 1යි mn c වර්ගය බා. m කියලා කියන්නේ අණුවක ස්කන්ධය, n කියලා කියන්නේ අණු සංඛ්‍යාව, v කියලා කියන්නේ වායුවේ පරිමාව, p කියලා කියන්නේ වායුවේ පීඩනය. හරි? වායුවේ පීඩනය වෙනවා. එහෙනම් අපිට මේක මේ විදිහට මට මේක හදන්න පුළුවන්. p සමානයි භාගයයි 3n 1යි mn බෙදීම v වරක් c වර්ගය බා. c වර්ගය බා වෙනවා. එතකොට mn කියලා කියන්නේ මුළු වායුවේ තියෙන අණු වල ස්කන්ධය. mn කියලා කියන්නේ අණු වල ස්කන්ධය. මේ v කියලා කියන්නේ පරිමාව. මේ නිසා මට මේක ලියන්න පුළුවන් p සමානයි 3n 1යි mn කියලා කියන්නේ කැපිටල් M ට ඉගෙන ගන්න අණු වල මුළු ස්කන්ධය බෙදීම v වරක් c වර්ගය බා. m බෙදීම v කියලා කියන්නේ වායුවේ ඝනත්වය. ඒ නිසා මේක මට ලියන්න පුළුවන් p සමානයි 3n 1යි ρ වරක් c වර්ගය බා කියලා. p සමානයි 3n 1යි ρ වරක් c වර්ගය බා. මේක මම c වර්ගය බා උක්ත කළොත් c වර්ගය බා සමානයි 3p බෙදීම ρ. 3p බෙදීම ρ වෙනවා. එහෙනම් මට අපෙන් අහන්නේ වර්ග මධ්‍යම මූල වේගය කොච්චරද කියලා. එහෙනම් අහන්නේ c වර්ගය බා වල මූලය අපෙන් අහන්නේ. එහෙනම් මේක මට ලියන්න පුළුවන්. මම දෙපැත්තෙම මූලය ගන්නවා. දැන් 3p බෙදීම ρ මේකේ මූලය. 3p බෙදීම ρ වල මූලය. දැන් මට මේක ආදේශ කරන්න පුළුවන්. ගානට අපි මම මෙතනම ආදේශ කරන්නම්. 3යි p කියලා කියන්නේ වායුවේ පීඩනය අපිට දීලා තියෙන 10.5 පැස්කල් කියලා. 10.5 පැස්කල් බෙදීම 1.2. 1.2 මූලය.
මේක තවත් සුළු කළොත් අපිට යන්න මම උඩ යටයි දෙකම වැඩි කරන්නම් 10න් 10න් වැඩි කළොත් අපිට ලැබෙනවා නැත්නම් මෙහෙම මට කරෑකි 3 වැඩි කිරීම 3න් මේක බෙදලා නේ 2.2 එතකොට ලියන්න පුළුවන් 10 බෙදීම 0.3 0.4 sorry 0.4 උඩ යටයි දෙකම 10න් වැඩි කරනවා 10න් වැඩි කළොත් මෙතන එනවා 10 6 බලය මෙතන එන්නේ 4 මේකේ මූලය මෙතන එනවා 2 මෙතන එනවා 4 මූලය භාගයයි ඊළඟ මෙතන එනවා භාගය වරක් 10 3 එන්නේ භාගය වරක් 10 3 10 3 කියලා කියන්නේ 10යි එතකොට 1000 දෙකෙන් බෙදපුවාම අපට ලැබෙන 500යි. එතකොට 500 ලැබෙන උත්තරේ තියෙන්නේ 5 වැඩි කිරීම 10 වර්ගය. ඒ නිසා මේකට උත්තරේ එන්නේ පළවෙනි උත්තරේ. හරි. මේකට එන්නේ 1 එන්නේ. එතකොට අපි මුලින්ම දැනගන්න ඕනේ වායුන් සඳහා PV සමානයි 3න් 1යි mn c වර්ගය බා කියන සමීකරණය අපිට ලැබෙනවා. m කියලා කියන්නේ අණු ස්කන්ධය, n කියලා කියන්නේ අණු සංඛ්‍යාව. එතකොට m වරක් n කියලා කියන්නේ මුළු වායු අණු වල ස්කන්ධය වෙනවා. n ගුණිතෙන් අපිට ලැබෙනවා capital M. v කියලා කියන්නේ පරිමාව. එතකොට මම මෙතන කරේ දිගටම පරිමාවෙන් බෙදපු එක වර c වර්ගයේ බා. හැබැයි m බෙදීම v කියලා කියන්නේ රෝටර්. එම නිසා c වර්ගයේ බා සමානයි 3යි p බෙදීම රෝ වෙනවා. එම නිසා c වර්ගයේ බා කියලා කියන්නේ මේක මූලය කියලා කියන්නේ වර්ගමූල 3යි p බෙදීම රෝටර්. හරි. එම නිසා මේක එන්නේ අපි ආදේශ කරපුවාම 3 වැඩි කිරීම 10 5 බෙදීම 1.2 සුළු කරපුවාම අපිට ලැබෙන 500යි. එහෙම නැත්නම් 5 වැඩි කිරීම 10 වර්ගය වෙනවා. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ. ඇරිතන්තක් ඔස්සේ ගමන් කරන ස්පන්ද දෙකක මධ්‍යන දුර ආරම්භයේදී සෙන්ටිමීටර් 8ක් වේ. එම ස්පන්ද දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට 2 cm ශ්‍රේණි එකක වේගයකින් ගමන් කරයි. තප්පර දෙකකට පසු ස්පන්දවල මුළු ශක්තිය. දැන් මෙයාගේ ප්‍රවේගය අපිට දීලා තියෙනවා 2 cm ශ්‍රේණි එක කියලා. තප්පරයකට සෙන්ටිමීටර් දෙකක දුර ප්‍රමාණයක් මේ ස්පන්දය ගමන් කරනවා. ඒකට තප්පර දෙකකදී මෙයා යන්න ඕනේ සෙන්ටිමීටර් 4ක්. සෙන්ටිමීටර් 4ක් කියලා කියන්නේ මෙයාගේ හරියටම මධ්‍ය ලක්ෂය. මෙයාගේ මධ්‍ය ලක්ෂය. එතකොට මෙන්න මම ගන්නවා මේක පළවෙනි ස්පන්දය කියලා අනිත් පැත්තේ එන ස්පන්දය මම ගන්නවා දෙවෙනි ස්පන්දය කියලා. එතකොට පළවෙනි ස්පන්දය මෙතන ඉඳන් ගිහිල්ලා තියෙනවා සෙන්ටිමීටර් 4ක දුරක්. එතකොට මෙතන ඉඳන් සෙන්ටිමීටර් 4ක්. හරි සෙන්ටිමීටර් 4ක් කියලා කියන්නේ හරියටම මෙතන මධ්‍ය ලක්ෂය. එතකොට මේ ස්පන්දය පිටින්නේ ඔන්න ඔය විදියට. ස්පන්දය ඔන්න ඔහම යන්නේ. ඊට පස්සේ අපිට පේනවා තව මේක පල්ලෙහා දෙවෙනි ස්පන්දය එයාගේ ප්‍රවේගය වෙන්නේ තප්පරයට සෙන්ටිමීටර් 2යි. එයා තප්පර දෙකකට පස්සේ එයාත් තියෙනවා සෙන්ටිමීටර් 4ක දුරක්. එතකොට මෙයා සෙන්ටිමීටර් 4ක දුරක් මෙතන ඉඳන් ආපහු එනවා. ආපහු එනකොට මේ ස්පන්දය පිටන්නේ ඔන්න ඔය අතට. කොහොම පිටන්නේ? හරි එක ස්පන්දයක් මෙහෙම පිටනවා. තප්පර 4කට පස්සේ එම ස්ථානයේම අනිත් ස්පන්දය අනිත් අතට පිටනවා. ඉතින් මේ ස්පන්ද දෙක අධිස්ථාපනය වීම නිසා අපට ලැබෙන අලුත් තරංගයේ හැඩය ලැබෙන්නේ මේ මොහොතේදී හැඩය ලැබෙන්නේ මෙන්න මේ විදියට. හරි. ඔන්න ඔය ආකාරයට අපට ලැබෙන්නේ. එතකොට මෙන්න මේ මැදදී ඔයගොල්ලන්ට පේනවා මේ ස්පන්දයේ විස්තරය ශූන්‍ය වෙනවා. මෙතන විස්තරය ශූන්‍යයි. ඒකට විස්තරය ශූන්‍යයි කියලා කියන්නේ මෙයාට විභව ශක්තියක් නැහැ. මෙයාට විභව ශක්තිය කියලා එකක් නැහැ. විභව ශක්තිය ශූන්‍ය වෙනවා. හැබැයි මෙයාගේ චාලක ශක්තියක් තියෙනවා. මොකද මෙයා ගමන් කරනවා. ඒකට උපරිම චාලක ශක්තියක් තියෙනවා. ඒකට විභව ශක්තිය ශූන්‍යයි. චාලක ශක්තිය උපරිමාගයක් ගන්නවා. එම නිසා මෙතන එන්නේ ස්පන්දවල මුළු ශක්තිය. තප්පර දෙකකට පසු ස්පන්දවල මුළු ශක්තිය ශූන්‍යයි කියන එක වැරදි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම චාලක ශක්තිය ලෙස තමයි තියෙන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය කියන එක වැරදි. කොටසක් චාලක ශක්තිය හා කොටසක් ප්‍රත්‍යක්ෂ විභව ශක්තියත් වැරදි. ඒ කියන්නේ අනිත් හතරම වැරදි. එතකොට නිවැරදි උත්තරය වෙන්නේ දෙවෙනි උත්තරය. නිවැරදි උත්තරය වෙන්නේ දෙවෙනි උත්තරය.
මේ යමු ඊළඟ ප්‍රශ්නෙට. මේ ටික මකන්න. හතරවෙනි ප්‍රශ්නය උෂ්ණත්වයේ T සමග ජලයේ පරිමාව V වෙනස් වන අයුරු වඩාත් හොඳින් නිරූපණය වන්නේ කුමන රූප සටහනෙන්ද කියලා අපෙන් අහනවා. දැන් අපි දන්නවා යම්කිසි ජලය අනියම් ප්‍රසාරණය තමයි මේකට අදාළ වෙන්නේ. අපි ජලය යම්කිසි භාජනයක තියලා එහෙම නැත්නම් අපි හිතමු අයිස් කියලා. දියවන අයිස් ඒකල කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේ තියෙන ජලය ද්‍රාවණය. මේ අයිස් දිය වෙලා කියලා හිතන්න. සෙල්සියස් අංශක බිඳුවේ තියෙන මේ ජලය අපි මෙයාව අපි රත් කරනවා. මෙයාගේ උෂ්ණත්වය අපි ක්‍රමයෙන් වැඩි කරගෙන යනවා. ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට මෙයාගේ පරිමාව අඩු වෙනවා. සෙල්සියස් අංශක 4 දක්වා බිඳුවේ ඉඳන් සෙල්සියස් අංශක බිඳුවේ ඉඳන් සෙල්සියස් අංශක 4 දක්වා මෙයාගේ පරිමාව අඩු වෙනවා. ඊට පස්සේ සෙල්සියස් අංශක 4 ඉඳන් සෙල්සියස් අංශක 100 දක්වා මෙයාගේ පරිමාව ක්‍රමයෙන් වැඩි වෙගෙන යනවා. මෙයාගේ පරිමාව ක්‍රමයෙන් වැඩි වෙගෙන යනවා. එතකොට අපි ප්‍රස්ථාරයක ඔයගලන්ට පේනවා මේකේ පළවෙනි ප්‍රස්ථාරය ඔයගලන්ට පේනවා උෂ්ණත්වයත් එක්ක පරිමාව ක්‍රමයෙන් අඩු වෙලා සෙල්සියස් අංශක 4 දී පරිමාව අවමයක් වෙලා ඊට පස්සේ පරිමාව ක්‍රමයෙන් වැඩි වෙගෙන යනවා. පරිමාව ක්‍රමයෙන් වැඩි වෙනවා. එහෙනම් මේකේ අපිට පළවෙනි එක තමයි උත්තරේ වෙන්නේ. ඉවරදී උත්තරේ වෙන්නේ පළවෙනි එක. ඒ වගේම අපි දන්නවා පරිමාව උෂ්ණත්වයේ එක්ක අපි ඝනත්වයේ ප්‍රස්ථාරගත කළොත්. ඝනත්වයේ ප්‍රස්ථාරගත කළොත් අපි දන්නවා ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධයේ විදීම පරිමාවට. ඒකට පරිමාව අවමාගයක් ගන්නවා කියලා කියන්නේ ඝනත්වයේ උපරිම වෙනවා. එහෙමනම් මෙන්න මේ ප්‍රස්ථාරය අපි සැලකුවොත් දෙවන ප්‍රස්ථාරය ගත්තොත් උෂ්ණත්වයේ සමග ඝනත්වයේ වෙනස් වන අයුරු තමයි දෙවන ප්‍රස්ථාරයෙන් දැක්කේ. එම නිසා මේකේ නිවැරදි උත්තරය වෙන්නේ පළවෙනි එක පරිමාවත් එක්ක වෙනස් වෙන්නේ උෂ්ණත්වය සමග පරිමාව වෙනස් වෙන්නේ මේ ආකාරයට. මේ ආකාරයටයි වෙනස් වීම වෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය පස්වෙනි එක පස්වෙනි ප්‍රශ්නය ලේසරයක් මගින් නිපදවන ආලෝකයේ ලාක්ෂණික පිළිබඳව කරන ලද පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්න කියනවා. එතකොට ලේසර් ආලෝකය කියලා කියන්නේ සාමාන්‍ය ආලෝකයම තමයි. ආලෝකයට වඩා විශේෂත්වයක් තියෙනවා. මොකද ආලෝකය සහ ලේසර් අතර තියෙන විශේෂත්වය තමයි ඒක සමචාරී වෙනවා. ඒ වගේම විද්‍යුත් චුම්බක වෙනවා. ආලෝකයේ විද්‍යුත් චුම්බක වෙනවා. ඒ වගේම ලේසර්ුත් විද්‍යුත් චුම්බක වෙනවා. ඒ වගේම ඒවා සමචාරී. හරි සමචාරී වෙනවා. හරි එකම විදිහට තමයි ෆෝටෝන්ස් යන්නේ. එකම විදිහට යන්නේ. මොන විදිහට යන්නේ. ඒවා සමචාරී. ඒ වගේම ඒක වර්ණයි. හරි තනි වර්ණයක් තියෙනවා. හරි එම නිසා විද්‍යුත් චුම්බක වෙනවා, සමචාරී වෙනවා, ඒක වර්ණ වෙනවා. එම නිසා A B හා C කියන සියල්ලම සත්‍ය වෙනවා. හරි A B හා C යන සියල්ලම සත්‍යයි. එම නිසා පිළිතුර පස්වෙනි උත්තරය. පස්වෙනි උත්තරය තමයි නිවැරදි උත්තරය වෙන්නේ. අපි යමු 6 වෙනි ප්‍රශ්නෙට. සැහැල්ලු සිරස් දුන්නකට කිලෝග්‍රෑම් 2.8ක ස්කන්ධය සම්බන්ධ කළ විට එහි දිග සෙන්ටිමීටර් 0.2කින් වැඩි වුණා. දුන්නේ දුණු නියතය හා ඇඳීමේදී කරන කාර්ය පිළිවෙල. මේ විදිහේ අපිට දීලා තියෙනවා කියලා හිතන්න දුන්නක්. විදිහේ දුන්නක් තියෙනවා. ඔය දුන්නක ස්කන්ධයක් ඇඳලා තියෙනවා. දුන්නක ස්කන්ධයක් ඇඳලා තියෙනවා කිලෝග්‍රෑම් 2.8. ඒ කියලා කියන්නේ මෙයා මත ක්‍රියා කරන එහෙමනම් බලයක් ක්‍රියා කරනවා. පල්ලෙහාට ක්‍රියා කරන බලයක් ඒ කියලා කියන්නේ බර ක්‍රියා කරන. බර නිව්ටන් 28ක් වෙනවා. මෙයාගේ මේ බර ක්‍රියා කිරීම නිසා මේ දුන්න විතතියකට භාජනය වෙනවා. ඇදීමකට භාජනය වෙනවා අපි හිතමු විතතිය E කියලා. විතතිය E වෙනවා.
එමනම් අපිට දුන්නේ දුන නියතේ හොයන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නා හුග්ගේ නියමයට අනුව f සමාන වෙනවා k වරක් කීට. f සමානයි k වරක් කීට. k කියලා කියන්නේ දුන්නේ දුන නියතය. මෙයාගේ f වලගය අපි දන්නවා 28යි. දුන්නේ දුන නියතේ k e කියලා කියන්නේ මෙයාගේ විතතිය. විතතිය අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර් 0.2යි. එහෙම නැත්නම් 0.2 වැඩි කිරීම 10 ඍණ 2ක් වෙනවා. 10 ඍණ 2යි. දැන් මම මේකේ k උක්ත කරනවා. k උක්ත කළොත් අපිට ලැබෙනවා k වලගේ සමානයි 28 බෙදීම 0.2 කියලා කියන්නේ වැඩි කිරීම 10 ඍණ 2 කියන එක අපිට යන්න පුළුවන් 2 වැඩි කිරීම 10 ඍණ 3 කියලා. දැන් මෙතන 2ට 28 සුළු වෙලා යනවා 14ක් වෙනවා. ඒ නිසා අපිට ලියන්න පුළුවන් k වලගේ සමානයි 14 වැඩි කිරීම 10 3 10 3 න්ම් ඍණ 1 මීටරයට නිව්ටන් වෙනවා. ඒ වගේම අපෙන් අහනවා ඇදීමේදී කළ ලබන කාර්ය ප්‍රමාණය කොච්චරද කියලා. අපිට ලියන්න පුළුවන් දුන්නක මේ දුන්න පල්ලෙහාට ඇදෙන්නේ සාමාන්‍ය බලයක් යටතේ. මොකද අපි දුන්න ඇදෙන්නේ ඉස්සර කිසිම බලයක් ක්‍රියා කරේ නැහැ. එතන බිඳුවයි දුන්න ඇදුනට පස්සේ මෙයාගේ ක්‍රියා කරන මෙතෙන්දි ක්‍රියා කරන බලය වෙන්නේ 28ක් වෙනවා නිව්ටන්. එතකොට අපි කියනවා මෙයා පල්ලෙහාට ඇදෙන සාමාන්‍ය බලය මෙයාමත ක්‍රියා කරන ලද සාමාන්‍ය බලය වෙන්නේ f බෙදීම 2යි. ඊළඟට මෙයා f බෙදීම 2ක සාමාන්‍ය බලයකින් ඇදලා තියෙන මෙයාගේ පල්ලෙහාට සිදුවෙච්ච විස්ථාපනයේ e වෙනවා. එම නිසා කරන ලබන කාර්ය ප්‍රමාණය සමානයි f බෙදීම 2 වරක් කීට. මේක දුන්නේ විභව ශක්තිය ලෙස ගබඩා වෙනවා. හරි. ඒක සමානයි භාගයයි f වරක් කීට. එම නිසා කරන ලබන කාර්ය සමානයි භාගයයි f වරක් කීට. f කියලා කියන්නේ 28යි. e කියලා කියන්නේ විතතිය කියලා කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 3ක් වෙනවා. 2 වැඩි කිරීම 10 ඍණ 3යි. මම මේක සුළු කරනවා දෙවරක් විතර එනවා 14ක්. 14 දෙකෙන් වැඩි කරපුවාම 28යි. 28 වැඩි කිරීම 10 ඍණ 3යි ජූල් වෙනවා. 28 වැඩි කිරීම 10 ඍණ 3යි ජූල්. ඒක ඔකේ උත්තරේ එන්නේ 4 වෙනි උත්තරේ. කරන්න පේන 4 වෙනි එකේ තමයි නිවැරදි උත්තරේ තියෙන්නේ. ඒක එච්චර අමාරු නැහැ. ලේසි ගැටලුවක්. ඔක අපි දෝලන හා තරංගවලදී අපි ඔක ඉගෙන ගන්නවා. යමු ඊළඟ ප්‍රශ්නෙට. යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නේ හොඳට කියව ගන්න. ඒකයි අපට උත්තරේ ලැබුණේ. දෙන ලද වස්තුවක් මත සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියා නොකරයි. එම වස්තුව පිළිබඳව කරන ලද පහත් සඳහන් ප්‍රකාශ සලකා බලන්න. ඒ නිශ්චලව තිබිය හැක. සබල බලයක් ක්‍රියා කරන්නේ නැත්නම් ඒ නිශ්චලව තියෙන්න පුළුවන්. ඒකෝට ඒක නිවැරදි. ඒකාකාර ප්‍රවේගයකින් චලිත වෙමින් පැවතිය හැකියි. ඒකත් හරි. සම්ප්‍රයුක්ත බලයක් ක්‍රියා කරන්නේ නැත්නම් ඒකාකාර ප්‍රවේගයකින් චලිත වෙනවා. ඒ කියන්නේ මේක නිව්ටන්ගේ පළවන නියමය. මේක අපි හඳුන්වන නිව්ටන්ගේ පළවන නියමය. ඔයාලා දන්නා නිව්ටන්ගේ පළවෙනි නියමය කියලා කියන්නේ යම්කිසි වස්තුවක් මත අසන්තුලිත බලයක් යෙදෙන තාක් කල් එම වස්තුවේ නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයකින් චලිත වෙමින් පැවතිය හැකියි. හරි. ඒ නිසා මේ ප්‍රකාශන දෙකම මේ පළමු ප්‍රකාශන දෙකම නිව්ටන්ගේ පළවන නියමයට අදාළ ප්‍රකාශන දෙකක් තමයි දීලා තියෙන්නේ. තුන්වෙනි එක බලන්න මේ වෘත්තාකාර පතයක් ඔස්සේ චලිත වෙමින් පැවතිය හැකියි. හරි. දැන් මේක අපි හිතමු වෘත්තාකාර පතයක්. වෘත්තාකාර පතයක ගමන් කරන අංශුවක් මම සලකන්න මේ විදිහට වස්තුවක් මෙතන ගමු වෘත්තයේ කේන්ද්‍රය කියලා. ඔයගොල්ලෝ දන්නවා වෘත්ත චලිතයේ ඕනෑම වස්තුවක් ගමන් කරනකොට කේන්ද්‍රය දිහාවට තියෙන කේන්ද්‍රාභිසාරී තොරණයක්. ඒක සමාන වෙනවා v වර්ග බෙදීම මාත්‍ර. ඒකට තොරණයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කේන්ද්‍රය දිහාවට තියෙන්න ඕනේ බලයක්. හරි. තොරණයක් තියෙනවා නම් බලයක් තියෙනවා. මොකද නිව්ටන්ගේ දෙවන නියමයට අනුව සමානයි m ට අනුව. හරි. එhmenan මෙතන මේ වස්තුවේ ස්කන්ධයේ සිම්පල් m නම් කේන්ද්‍රය දිහාවට ක්‍රියා කරන බලය mv වර්ග බෙදීම r වෙනවා. b වර්ග බෙදීම r. එහෙනම් මෙතන මේක වැරදි. මේ වෘත්තාකාර පතයක් ඔස්සේ චලනය වෙමින් පැවතිය හැකි වැරදි. මොකද කේන්ද්‍රය දිහාවට තියෙන කේන්ද්‍රය දිහාට තියෙනවා
කේන්ද්‍රාභිසාරී තොරණයක් තියෙන නිසා බලයක් තියෙනවා නිව්ටන්ගේ දෙවන නියමයට අනුව. ඒතකොට C වැරදි වෙනවා. එම නිසා A සහ B පමණයි නිවැරදි වෙන්නේ. එම නිසා නිවැරදි උත්තරය තුන්වෙනි උත්තරය. මේකේ එන්නේ අපිට එන්නේ A හා B පමණයි නිවැරදි. එම නිසා මේක තුන්වෙනි උත්තරය අපට ලැබෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. අටවෙනි එක. ගින්නු තාපකයක් මගින් ජලයේ යම් ප්‍රමාණයක් නැටවීමට T1ක කාලයක් ගත වේ. එම ප්‍රමාණයටම සමාන ජල ප්‍රමාණයක් වෙනත් ගින්නු තාපකයක් මගින් නැටවීමට T2 කාලයක් ගත වේ. ගින්නු තාපක දෙකම භාවිතයෙන් එම ප්‍රමාණයටම සමාන ජල ප්‍රමාණයක් නැටවීමට ගතවන කාලය අපෙන් අහනවා කොච්චරද කියලා බඳුන්වල තාප ධාරිතා හා පරිසරයට සිදුවන තාප හානිය හොඳට අහරින්න කියනවා. අපි හිතමු මෙතෙන්දී අපි යොදා ගන්නා මෙතෙන්දී අපි හිතමු අපි යොදා ගන්නා ජලයේ ස්කන්ධය සිම්පල් M කියලා. ජලයේ ස්කන්ධය සිම්පල් M නම් අපිට ලියන්න පුළුවන් T යම්කිසි උෂ්ණත්ව වෙනසක් සඳහා අපි දන්නවා මෙයා කාමර උෂ්ණත්වයේ ඉඳන් සෙල්සියස් අංශක 100 දක්වා උෂ්ණත්වයකට තමයි රත් කරන්නේ ජලය නටන්න. කාමර උෂ්ණත්වයේ තීතාර වලින් අපි ගනිමු රූම් ටෙම්පරේචර් කියන එකෙන් 100 දක්වා අපි රත් කරන්න ඕනේ. ඒ නිසා මේ අවස්ථා තුනේදීම එකම උෂ්ණත්ව වෙනසකින් තමයි රත් කරන්නේ. අනේ එතෙන්දී ලබා ගන්නා තාපය Q නම් Q සමාන වෙනවා MC වරක් MCW වරක් ඩෙල්ටා T. හරි. Q සමාන අපි හිතමු යම්කිසි ජල ස්කන්ධයක විශිෂ්ට තාප ධාරිතාවේ CW නම් උෂ්ණත්ව වෙනස ඩෙල්ටා තීටා නම් උෂ්ණත්ව වෙනස ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් වැඩි කිරීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය Q නම් අපිට ලියන්න පුළුවන් Q සමානයි MCW වරක් ඩෙල්ටා තීටා කියලා. මේක මම T වලින් බෙදුවොත් මට ලැබෙනවා Q බෙදීම T සමානයි MCW වරක් ඩෙල්ටා තීටා බෙදීම T කියලා ලැබෙනවා. එහෙනම් අපිට කියලා කියනවා පළවෙනි අවස්ථාවේදී ගිල්ලොන් තාපකයක් එක ගිල්ලොන් තාපකයක් අපි හිතමු මේ කියලා හීටර් එකේ සමතාවය වෙන්නේ Q බෙදීම T අපි හිතමු 1 කියලා. එතකොට අපි ඊගල්ලා දන්නවා ඒකක කාලයකදී ලබා දීපු තාප ප්‍රමාණය තමයි ගිල්ලොන් තාපකයක සමතාවය කියලා කියන්නේ. එතකොට ඒ සඳහා අපිට මේ පළවෙනි ගිල්ලොන් තාපකයට ජලය නැටෙන්න ගත වෙලා තියෙනවා T1ක කාලයක්. ඒ නිසා මට ලියන්න පුළුවන් Q බෙදීම T පළවෙනි ගිල්ලොන් තාපකයට ඒක සමාන වෙනවා M වරක් CW වරක් ඩෙල්ටා තීටා බෙදීම T1. එන්නේ පළවෙනි ගිල්ලොන් තාපකයේ ඒ සමතාවයේ සඳහා එන ප්‍රකාශනය. ඔය විදිහටම අපිට කියලා කියනවා වෙනත් ගිල්ලොන් තාපකයක් අපි යොදනවා. වෙනත් ගිල්ලොන් තාපකයක් යොදපුවාම ජලය නැටෙන්න ගත වෙන කාලය වෙන්නේ T2ක කාලයක්. එහෙමනම් දෙවන ගිල්ලොන් තාපකයේ සඳහා මට ලියන්න පුළුවන් Q බෙදීම T එක දෙක සමානයි. ඒකල කියන්නේ දෙවන ගිල්ලොන් තාපකයේ සමතාවයේ සමානයි M වරක් CW වරක් ඩෙල්ටා තීටා බෙදීම T2. එතකොට දැන් මේ දෙකම එකට යොදා. මේ දෙකම එකට යොදපුවාම ලැබෙන තනියකේ ක්ෂමතාවය මේ දෙකම දැන් එකට එකතු කරනවා. දෙකම එකට දාලා අපි අර ජල ප්‍රමාණයම රත් කරනවා. එතකොට ඒකේ ක්ෂමතාවය Q බෙදීම T නම් Q බෙදීම T සමානයි. එතෙන් ගත වෙච්ච කාලේ අපිට T කියලා. එතකොට ලියන්න පුළුවන් Q බෙදීම T සමානයි M වරක් CW වරක් ඩෙල්ටා තීටා බෙදීම T කියලා ලියවේ. ඒ නිසා මට මේ දෙකම එකට දාපුවාම අපට ලැබෙන්නේ තනි ක්ෂමතාවයක්. ඒ නිසා අපිට ලියන්න පුළුවන් මේකේ ක්ෂමතාවය Q බෙදීම T කියන එක සමානයි Q බෙදීම T 1 ධන Q බෙදීම T 2 ඒක කියන්නේ දෙවෙනි එක. දැන් අපිට මේකේ අපි මම මේක සුළු කරනවා. එතකොට Q බෙදීම T කියලා කියන්නේ M වරක් CW වරක් ඩෙල්ටා තීටා බෙදීම T එක සමානයි M වරක් CW වරක් ඩෙල්ටා තීටා බෙදීම T1
දාන m වරක් cw වරක් delta theta බෙදීම t2 t2ට මම මේක කපනවා මම කැපිලා යන m වරක් cw වරක් delta theta ඒකට අපිට ලැබෙනවා 1 යට t සමානයි 1 යට t 1 දාන 1 යට t 2 එයාට t 2 එනවා. දැන් මේක අපි සුළු කරමු. සුළු කළොත් අපිට ලැබෙනවා 1 යට t සමානයි මේක මේ ඊට කුඩා ගුණාකාරය t1 t2 t1 t2 වෙනවා. ඒතකොට මෙයාව t1 වලින් බෙදුවා t2 කියලා ලැබෙනවා. මෙතන එනවා t1. ඒතකොට මේකේ පරස්පරයයි අපෙන් අහන්නේ. ඒ නිසා t කියන එක සමානයි t1 t2 බෙදීම t1 ධන t2 t1 ධන t2 ඒක තමයි අපිට ලැබෙන උත්තරය වෙන්නේ. ඒකට එනවා t1 t2 බෙදීම t1 ධන t2 එමේ නිසා මේකේ අපිට ලැබෙන උත්තරය තුන්වෙනි උත්තරය. තුන්වෙනි උත්තරයෙන් තුන්වෙනි උත්තරේනේ මම මේක මොකටද දාන්නම්. පියමු ඊළඟ ප්‍රශ්නෙට අපිට කියලා කියන වර්ගඵලය 0.15 වර්ග මීටර වන මුදුවක ද්‍රව පෘෂ්ඨයක පෘෂ්ඨික ශක්තිය අපෙන් අහනවා කොච්චරද කියලා. දැන් අපි දන්නවා පෘෂ්ඨික ශක්තිය සමාන වෙනවා t වරක් a ට. පෘෂ්ඨික ශක්තිය නම් E සමානයි t වරක් a වෙනවා. මේක කියලා කියන්නේ ද්‍රව පටලයක් කියලා කියනවා. ද්‍රව පටලයක පෘෂ්ඨ තියෙනවා දෙකක්. හරි. ඒ නිසා මේක අපි වැඩි කරන්න ඕනේ දෙකෙන්. දැන් අපිට මේක සුළු කරගෙන යනවා. t වලගේ අපිට දීලා තියෙන පෘෂ්ඨිකාතතිය 5ක් කියලා. ඒ කියලා කියන්නේ 0.15යි. ඒක වැඩි කරන්න ඕනේ අපි දෙකෙන්. දෙකෙන් වැඩි කළොත් 2 5 10යි. එතකොට එන 1.5. 1.5ක් එන ජූල් වෙනවා. 1.5යි ජූල් වෙනවා. ඒක ලේසියෙන්ම ගත හැකි 1.5යි මේක උත්තරේ එන්නේ දෙවෙනි උත්තරේ නේ දෙකෙන්. අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට. 10 වෙනි ප්‍රශ්නේ. පෙන්වැදි ජාලයේ එක් ප්‍රතිරෝධයක අගය කැපිටල් R නම් A හා B අතර සමක ප්‍රතිරෝධය වන්නේ. උගලන්ට පේනවා මෙතන උගලන්ට පේනවා මෙතන ප්‍රතිරෝධ සම්බන්ධ කරලා තියෙනවා. ප්‍රතිරෝධ සම්බන්ධ කරලා තියෙනවා 1යි 2යි 3යි 4යි 5. ප්‍රතිරෝධ පහක් සම්බන්ධ කරලා තියෙනවා. මේකේ කොන් දෙක තමයි A සහ B. A සහ B. අපිට පුළුවන් මේක අපිට මේ ප්‍රතිරෝධය සමග ප්‍රතිරෝධය හොයන්න පුළුවන් වෙන විදිහට අපිට පුළුවන් මේක නැවත සකස් කරන්න. මේ දීලා තියෙන එක අපිට නැවත සකස් කරගන්න. අපි මෙන්න මේ විදිහටයි අපිට මේක ගන්න පුළුවන් ඉන්නේ. මට පුළුවන් මෙතන තියෙන B හරකවල මේ පැත්තට දාන්න. වෙනසක් වෙන්නේ නැහැ. මේ මෙතන තිබ්බ B ලක්ෂණය මෙහෙට ගත හැකියි. මේක කම්බියක් නේ. මේ කම්බිය අනිත් පැත්තට හරවලා මෙහාට ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මම මේ A කෙලවරෙන් අල්ලලා මෙයාව පුළුවන් මෙතෙන්ද ගන්න. මෙහෙම්මම අරගෙන මේක අනිත් පැත්තට දාන්න. හරි. බිම්ම පෙරලලා දානවා මේ පැත්තට. එතකොට බලන්න අලුත් සර්කිට් එක කොහොමද එන්නේ කියලා. ඒකම තමයි සර්කිට් එක වෙනසක් නැහැ. මම කරේ නැවත සකස් කිරීමක් විතරයි. මෙතන තියෙන ප්‍රතිරෝධය R ප්‍රතිරෝධය මේ පැත්තල තියෙන R ප්‍රතිරෝධය මම E මෙතෙන්ට ගත්තා. මේක කරකලා මේක මෙහෙමම කරකලා අනිත් පැත්තට දාපු එකයි කරේ. හරි. මැද තියෙන නැවත ප්‍රතිරෝධය මේ මැද එක තමයි මේ යන්නේ. එතකොට මේ පැත්තට R මෙහාට R මෙයා මෙහෙම කරකුවා මේ ආරුයි තමයි මේ ඇදලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන මැදින් R තියෙනවා. මේ මැදින් තියෙන R එක. ඒකට සම්බන්ධ වෙලා තියෙන ඒකේ දෙපැත්තේ R එකක් සම්බන්ධයි. මේ පැත්තෙන් එක R එකයි. අනිත් පැත්තෙන් තව R එකයි.
ඔන්න ඔය විදිහට එන්නේ. එලා මෙයා මෙතන මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. මෙයා තමයි B වෙන්නේ. R මෙතනත් R මෙතනත් R මෙයත් R වෙනවා නේ. දැන් බලන්න මෙයාට R ට R අනුපාතය 1යි R ට R අනුපාතය 1ට 1යි. මෙයාත් 1ට 1යි මෙයාත් 1ට 1යි. එහෙමනම් අපිට පුළුවන් මේ මැද තියෙන ප්‍රතිරෝධය ඉවත් කරන්න. ගලව අයින් කරයි. මේක එතකොට වීට්ස්ටන් හේතුවක් එන්නේ. මේක ඉන්නේ වීට්ස්ටන් හේතුවක්. හරි වීට්ස්ටන් හේතුවකදී මේ අනුපාත සමාන වෙනකොට අපිට පුළුවන් මැද තියෙන ප්‍රතිරෝධය ගලව අයින් කරන්න. ඒක ගැලවලා අයින් කළොත් එහෙම අපිට පේනවා මෙන්න මේ ප්‍රතිරෝධ දෙක ශ්‍රේණිගතව සම්බන්ධයි. මේ ප්‍රතිරෝධ දෙක ශ්‍රේණිගතව සම්බන්ධයි. ඊට පස්සේ ඒ දෙක තමයි නැවත සමාන්තරගතව AB ට සම්බන්ධ වෙන්නේ. එතකොට R වල සමක ප්‍රතිරෝධය 2R වෙනවා. මම මේක මෙහෙම අඳින්න. මෙයා 2R වෙනවා. ඒ 2R එක නැවතත් 2R ප්‍රතිරෝධයක් සමාන්තරගතව සම්බන්ධ වෙලා. මෙයාත් 2R වෙනවා. මෙයා A මෙයා B වෙනවා. එතකොට 2R කියන ප්‍රතිරෝධ දෙක සමාන්තරගතව සම්බන්ධයි. එම නිසා සමග ප්‍රතිරෝධය වෙන්නේ එකක ප්‍රතිරෝධය අපි බෙදන ප්‍රතිරෝධ සංඛ්‍යාවෙන්. එතකොට 2R බෙදීම 2. එතකොට එනවා අපට R කියලා. ඒතර උත්තරය එන්නේ R. එතකොට පළවෙනි උත්තරේ තමයි මේකේ නිවැරදි උත්තරය වෙන්නේ. ඔය විදිහට අපි හදන්නේ. right. ඔයගොල්ලන්ට පේනවා මේ පළවෙනි ප්‍රශ්න 10 ඉතාමත් අපිට ලේසියෙන්ම පහසුවෙන්ම හදන්න පුළුවන් ප්‍රශ්න 10ක් විභාග ප්‍රශ්න පත්‍රයේදීත් අපිට ලැබෙන ওই විදිහට මුල්ම ප්‍රශ්න 10 අපිට ලේසියෙන්ම උත්තර ලියන්න උත්තර ගන්න පුළුවන් ප්‍රශ්නයක් අපිට ලැබෙනවා. අපි බලමු 11 වෙනි ප්‍රශ්නේ. 11 ලෝහ දණ්ඩ සෙල්සියස් අංශක 0 සිට සෙල්සියස් අංශක 100ට රත් කරනු ලැබුව විට එහි දිග 100.05කින් වැඩි වේ. ලෝහයේ රේඛීය ප්‍රසාරතාවය වන්නේ. මම මේක ක්ලියර් කරන්න. අපි දන්නා මෙතන මේ විදිහට අපි හිතමු ලෝහ දණ්ඩ මෙයාගේ ආරම්භක දිග මං ගන්න L0 කියලා. අපි මෙයාව ඩෙල්ටා තීටා කියන උෂ්ණත්ව වෙනසකින් අපි හිතමු රත් කරා. මෙතන නම් සෙල්සියස් අංශක 100කින් රත් කරන්නේ. එතකොට අපි දන්නවා මෙයාගේ දිග වැඩි වෙනවා. දිග වැඩි වෙනවා. වැඩි වෙච්ච දිග ප්‍රමාණය අපි හිතමු ඩෙල්ටා L කියලා. උගල දන්නවා මේ වැඩි වෙන දිග ප්‍රමාණය ඩෙල්ටා L කියන එක රඳා පවතිනවා. ඩෙල්ටා L රඳා පවතිනවා මෙයාගේ ආරම්භක දිග මත. වැඩි වෙන දිග ප්‍රමාණය දණ්ඩේ ආරම්භක දිග මත රඳා පවතිනවා. ආරම්භක දිග වැඩි නම් වැඩි වෙන දිග ප්‍රමාණය වැඩි. මෙයා වැඩි වෙනකොට මෙයාත් වැඩි. හරි. ඒ නිසා ඩෙල්ටා L කියන එක අනුලෝමව සමානුපාතික වෙනවා L නෝට්. ඒ වගේම ඩෙල්ටා L කියන එක සමානුපාතික වෙනවා උෂ්ණත්ව වෙනසට. අපි උෂ්ණත්ව වෙනස වැඩි කරනකොට ඩෙල්ටා L වැඩි. ඒ වගේම මේ වැඩි වෙන දිග ප්‍රමාණය ඩෙල්ටා L කියන එක එhmenan අපිට ලියන්න පුළුවන් මේ දෙකම සම්බන්ධ කරලා L නෝට් වරන් ඩෙල්ටා තීටා කියන. දැන් මේකේ සමානුපාතික ලකුණ මම අයින් කරනවා. ඒකල ලියනවා ඩෙල්ටා L සමානයි නියතයක් වරක් L නෝට් වරක් ඩෙල්ටා තීටා. ওই නියතය අපි දක්වනවා දණ්ඩේ රේඛීය ප්‍රසාරතා සංගුණකයේ ලෙස. හරි. ඇල්ෆා වරක් L නෝට් වරක් ඩෙල්ටා තීටා. හරි. මේකේ මම මේ ඊකටම ඩෙල්ටා L වලින් L නෝට් වලින් බෙදනවා. එතකොට එනවා ඩෙල්ටා L බෙදීම L නෝට් සමානයි ඇල්ෆා වරක් ඩෙල්ටා තීටා. ඇල්ෆා වරක් ඩෙල්ටා තීටා. ඒ කියන්නේ මෙතන අපි ගත්තේ වැඩි වෙච්ච දිග ප්‍රමාණය ආරම්භක දිගෙහි භාගයක් ලෙස තමයි මේ ලියලා තියෙන්නේ. ඒක සමාන වෙනවා ඇල්ෆා වරක් ඩෙල්ටා තීටා. මම මේක 100ෙන් වැඩි කළොත් ප්‍රතිශතයක් හැටියට දැක්වුවොත් මට ලියන්න පුළුවන් ඩෙල්ටා L බෙදීම L නෝට් වරක් 100. වරක් 100 සමානයි 100 වරක් ඇල්ෆා වරක් ඩෙල්ටා තීටා. එහෙනම් මෙන්න මේ යගේ තමයි අපිට දීලා තියෙන 0.5ක් කියලා. ලෝහ දණ්ඩක් සෙල්සියස් අංශක 0 සිට 100 දක්වා රත් කරනවා. එතකොට මෙයා වැඩි වෙන දිග ප්‍රමාණය අපිට දීලා තියෙනවා 100.05ක් කියලා. එහෙමනම් මේකේ වම් පැත්තේ තියෙන මේ ඩෙල්ටා L බෙදීම L නෝට් වැඩි කිරීම 100 කියන එක කියලා කියන්නේ 0.05. 0.05. ඔක සමාන වෙනවා 100 වරක් ඇල්ෆා වරක්
ඩෙල්ටා තීටාට ඩෙල්ටා තීටා කියලා කියන්නේ 100යි නේ. ස්ථානට වෙනස 100ක් වෙනවා. දැන් මේක මම සුළු කරනවා. සුළු කරොත් ඇල්ෆා මම උක්ත කර ගන්න ඕනේ. 0.5 කියලා කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 2යි. 5 වැඩි කිරීම 10 ඍණ 2යි. ඔක බෙදන්න ඕනේ 10 4න්. 100 වැඩි කිරීම 100 කියලා කියන්නේ 10 4 වෙනවා. 10 4 උඩට අරන් යනවා. එතකොට එනවා 10 ඍණ 4. 10 ඍණ 4යි 10 ඍණ 2යි 10 ඍණ 6ක් එනවා. 5 වැඩි කිරීම 10 ඍණ 6යි. 5 වැඩි කිරීම 10 ඍණ 6යි. ඇල්ෆා ඉන්නේ C ඍණ 1. ඒක කියන්නේ C ඍණ 1. අපි බලමු 12 වෙනි ප්‍රශ්නය. එතකොට මේක කීයද එන්නේ? 5 වැඩි කිරීම 10 ඍණ 6ක් වෙන උත්තරය එන්නේ 4 වෙනි උත්තරය. නිවැරදි උත්තරය 4. මම මේ ටික ඔක්කොම කන්නා. අපි බලමු 12 වෙනි ප්‍රශ්නේ. 12 වෙනි ප්‍රශ්නේ. ආනත පෘෂ්ඨයක් මත කුට්ටියක් ස්ථිතික සමතුලිතතාවයේ පවතී. පහත සඳහන් කුමන රූපයේ මගෙන් එහි නිවැරදි නිදහස් වස්තු බල සටහන නිරූපණය කරයිද කියලා අහනවා. දැන් මම මේක මෙන්න මේ විදිහට මම අදින්න ආනත තලයක් මත තමයි වස්තුව දෙන්නේ. මම මේක වෙනම අදින්නම් කොහොමද? මේ ආනත තලය මත මෙන්න මේ වස්තුව මෙහෙම දෙන්නේ. නොයි විදිහට තියෙන මේ වස්තුව. දැන් එතකොට ඔය වස්තුවේ අපි බලමු මොනවද ක්‍රියා කරන බල කියලා. අපි දන්නවා මේ වස්තුවේ බර ක්‍රියා කරනවා සිරස පල්ලෙහාට. මේ බර ක්‍රියා කරනවා සිරස පල්ලෙහාට. බර වෙන්නේ W. W සිරස පල්ලෙහාට ක්‍රියා කරනවා. ඒ වගේම අපි දන්නවා මෙයා ලිස්සනවා නම් ලිස්සන්නේ පල්ලෙහාට. එම නිසා අපි දන්නවා මෙයා මත ක්‍රියා කරන ඝර්ෂණ බලය. අපි දන්නවා ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ මෙහෙම උඩට. ඝර්ෂණ බලය මේ පැත්තට ක්‍රියා කරන්නේ. මේ ඝර්ෂණ බලය අපි ගනිමු කැපිටල් F කියලා. ඝර්ෂණ බලය කැපිටල් F වෙනවා. ඊට පස්සේ ක්‍රියා කරන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. මේ මෙයා තියලා තියෙන පෘෂ්ඨය විසින් මේ ගණකය මත ක්‍රියා කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒක තමයි තුන්වන බලය. එහෙනම් මේ ගණකය සමතුලිතතාවයේ තියෙන බල තුනක් යටතේ. බල තුනක් යටතේ සමතුලිතතාවයේ තියෙන එකක් W අනිත් එක F අනිත් එක අභිලම්බ ප්‍රතික්‍රියාව R. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා බල දෙකක් බල අපි දන්නවා බල තුනක් යටතේ වස්තු අසමතුලිත නම් ඒ බල තුන එකම රේඛාවකදී හමු වෙන්න ඕනේ. එහෙනම් මේකේ ඕගොල්ලන්ට පේනවා බල දෙකක් හමු වෙන ස්ථානය තමයි මේ ස්ථානේ. එම නිසා තුන්වන බලය ක්‍රියා කරන්න ඕනේ මේ බල දෙක කැපෙන ස්ථානය හරහාමයි. එහෙනම් ඒ බලය මෙන්න මෙහෙම එන්නේ. ඒ බලය මොනෝය අතර ක්‍රියා කරන්න ඕනේ. වල කැපෙන ලක්ෂය. එහෙනම් ඕගොල්ලන්ට පේනවා මෙතන උත්තරේ එන්නේ පස්වෙනි උත්තරේ. පස්වෙනි එකේ තමයි මේක නිවැරදිව යටලා තියෙන්නේ. අනිත් ඔක්කොම වැරදි. ඒ නිසා 12ට එන්නේ තුන්වෙනි උත්තරය 12ට එන්නේ පස්වෙනි උත්තරය. අපි බලමු ඊළඟ ප්‍රශ්නය 13 වෙනි ප්‍රශ්නය. සංයුක්ත අන්වීක්ෂයක මුළු විශාලන බලය 15කි. එහි අවනතේ විශාලක බලය 5ක් වේ. අවසාන ප්‍රතිබිම්බයේ විස දෘෂ්ටි ආමුදුරින් තැනෙන්නේ නම් උපනෙතෙහි නාභි දුරවන්නේ. ගොඩනගන දුරික්ස් අන්වීක්ෂයට උපනෙතක් සහ අවනතක් තියෙනවා. මේකේ මුළු විශාලක බලය කැපිටල් M නම් අපිට කැපිටල් M ලියන්න පුළුවන් M නෝට් වරක් ME කියන. M නෝට් වරක් ME. ඒක කියන්නේ අවනතෙහි රේඛීය විශාලනය වැඩි කිරීම උපනෙතෙහි රේඛීය විශාලනය ඒ දෙකේ ගුණිතය මේ රේඛීය විශාලන වල ගුණිතය සමාන වෙනවා මුළු විශාලක බලයට. අපිට අවනතේ විශාලක බලය දීලා තියෙනවා 5. ඒ නිසා අපිට උපනෙතේ විශාලක බලය හේවෙයි. එම්බලාගේ 15යි මුළු විශාලක බලය 15යි. M නෝට් වල අගය අපිට දීලා තියෙනවා 5ක් කියලා. එම නිසා ME හොයන්න පුළුවන් කොච්චරද කියලා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ME වල අගය ලැබෙන ඔයගොල්ලන්ට 3ක්. හරි 3ක් ලැබෙනවා. කියලා කියන්නේ අපිට ලැබෙන්නේ මේ උපනෙතෙහි රේඛීය විශාලනය. මම දැන් උපනෙත විතරක් මම අදින්නම් මේ සංයුක්ත අන්වීක්ෂයේ. අපි දන්නවා උපනෙතෙන් ප්‍රතිබිම්බය හදනකොට අවනතෙන් සෑදෙන ප්‍රතිබිම්බය හැදෙන්න ඕනන්නේ උපනෙතෙහි නාභිය සහ ප්‍රකාශ කේන්ද්‍රය අතර. මේ වගේ තැනක තමයි අර
අවනිතෙන් සෑදෙන ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙහි වස්තුවතේ. මෙතන තමයි අර අයියක ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙයාගේ මෙයයි අතර. ඒ කියන්නේ උපනිතෙහි නාභිය සහ ප්‍රකාශ කේන්ද්‍රය අතර අවනිතෙන් සෑදෙන ප්‍රතිබිම්බය හැදෙන්න ඕනේ. යටිකුර ප්‍රතිබිම්බයක් හැදෙන්න. මේ ප්‍රතිබිම්බයේ මේ උපනිතට වස්තුවක් ලෙස ක්‍රියා කරලා ප්‍රතිබිම්බය හැදෙනකොට හැදෙන්නේ මේ අයියකට පිටුපස්සේ. හරි මෙන්න මේ විදිහට පිටුපස්සෙන් හැදෙන්න ඕනේ නැහැ. විසත් දෘෂ්ටි ආම දුරේ තමයි හැදෙන්නේ. සෙන්ටිමීටර් 25ක දුරකින් හැදෙන්නේ. අපෙන් අහන්නේ උපනිතේ නාභිය දුර. මෙයාගේ නාභිය දුර අපෙන් කොච්චරද කියලා අහනවා. හැබැයි අපි මෙයාගේ රේඛීය විසාලනය දන්නා 3ක් කියලා. අපිට මෙයාගේ රේඛීය විසාලනය 3ක් කියලා දන්නවා නම් අපිට පුළුවන් මේ අයියක ප්‍රතිබිම්බය මේ කාචයේ ඉඳන් උපනිතේ ඉඳන් කොච්චර දුරකින් තියෙනවද කියලා හොයන්න. අපි මෙයාගේ වස්තු දුර මම ගන්න u කියලා. මෙයාගේ එතකොට ප්‍රතිබිම්බ දුර එන්නේ 25. ඒ නිසා මට ගන්න පුළුවන් e කියන එක සමාන වෙනවා v බෙදීම u ට. v කියලා කියන්නේ 25යි. මෙතන මම ගත්තා u කියලා. e වල අගය ඔයගොල්ලෝ දන්නවා 3ක් කියලා. අපි ඒක හොයාගෙන තියෙනවා e වල අගය 3ක් කියන. ඒ නිසා මම u උක්ත කරගත්තොත් u සමානයි 25 බෙදීම 3ට. u වල අගය සමානයි 25 බෙදීම 3යි. දැන් අපිට පුළුවන් if හොයන්න. මම මේ උත්තර කාචයට ඒ කියන්නේ අවනතට මම යොදනවා කාච සමීකරණ. මොකද අපි යොදන්නේ 1යට v ඍණ 1යට u සමානයි 1යට f කියන සමීකරණය මම යොදනවා. හරි 1යට v. එතකොට v කියලා කියන්නේ 25යි. v 25යි. ඍණ 1යට u වස්තු දුර එන්නේ 25 බෙදීම 3යි. එතකොට 3 ඉලක්කම උඩට යනවා 25 එනවා යටට. හරය හැටියට එනවා. ඒක සමාන වෙන 1යට f. දැන් මේක සුළු කරපුවාම අපිට ලැබෙනවා ඍණ 2 බෙදීම 25ක්. මොකද අපි දන්නවා u ධනයි v ධන වෙනවා. v ධන වෙනවා මොකද ආලෝකය ගමන් කරන්නේ මේ පැත්තට. වම් අත පැත්තේ ඉඳන් දකුණු අත පැත්තට. අපි දන්නවා කාටීසියන් ලකුණු සම්මුතිය අනුව ආලෝකයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට මනින්න මෙන්න ධන වෙනවා. එම නිසා u ධන වෙනවා v ධන වෙනවා. හරි. එම නිසා අපිට ලැබෙනවා මේ 1යට f සමානයි ඍණ 2 බෙදීම 25 කියලා. මේකේ අපි පරස්පරය ගන්නවා. අපිට f අවශ්‍ය වෙන්නේ ඒක ලියුවේ කිය අපිට 25 බෙදීම 2 කියලා. අපි 25 දෙකෙන් බෙදුවොත් අපිට ලැබෙනවා ඍණ 12.5. ඍණ 12.5ක් මම හිතන්නේ ඍණ 12.5 කියලා නෑ අපිට තියෙන උපනිතේ නාභී දුර වන්නේ කියලා. 25 බෙදීම 2 කියලා දීලා තියෙනවා. මේක සුළු කරලා නැහැ. එහෙනම් උත්තරේ දෙවන උත්තරේ. 13 වෙනි එකට අපිට ලැබෙන උත්තරේ වෙන්නේ දෙවන උත්තරේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. නිශ්චලතාවයෙන් ගමන් අරඹන වස්තුවක් පළමු මීටර් 50ක දුර ප්‍රමාණීය නියත ත්වරණයකින්ද ඊළඟ මීටර් 50 ඒකාකාර ප්‍රවේගයකින්ද තවත් මීටර් 30ක් මණ්ඩලයකින්ද ගමන් කොට අවසානයේදී නිශ්චලතාවයටපත් වේ. ගමනට ගත වූ මුළු කාලය තත්පර 30කි. වස්තුව අත්කර ගන්නා උපරිම වේගය වන්නේ කියලා අපිට කියනවා. අපි බලමු ඕක හදන්න මම හිතන්නේ මෙතන ඉඩ නැති නිසා මම බෝඩ් එකට යන්නම්. අපිට දීලා තියෙනවා මේ ඔයගොල්ලෝ ගාව මේ බලා ගන්න ඔයගොල්ලන්ගේ පේපර් එක ඇතේ නිශ්චලතාවයෙන් ගමන් අරඹන වස්තුවක් පළවන මීටර් මම ගන්නකො ප්‍රවේග කාල ප්‍රස්ථාරය අදින්නම්කෝ. ඉස්සරහට ප්‍රවේග කාල ප්‍රස්ථාරය අදින්නම්. right
මෙයා ප්‍රයෝගයේ වේ මෙයාගේ මං කාලක්ෂය ගන්නවා මෙයාගේ පුරලක්ෂය ඕවෙන් අපිට කියලා කියනවා පළවන මීටර් 500ක දුර ප්‍රමාණය නියත ත්වරණයකින් ගමන් කරනවා මම ත්වරණය A1 කියලා ගන්නවා මෙයා ගමන් කරන දුර ප්‍රමාණය මීටර් 50යි ඒ කියලා කියන්නේ මෙන්න මේ මං ගන්න මේ පළවෙනි ත්‍රිකෝණේ වර්ගඵලය වෙන්නේ මීටර් 50 ඊට පස්සේ අපිට කියලා කියනවා නියත ත්වරණයකින්ද ඊළඟ මීටර් 200 ඒකාකාර ප්‍රවේගයකින්ද මම ගන්න මෙයාගේ ප්‍රවේගය v කියලා ප්‍රවේගයකින්ද ඊළඟ මීටර් 200 තවත් මීටර් 30ක් මන්දනයකින්ද ගමන් කරනවා තවත් මීටර් 30ක් ගමන් කරන මන්දනයකින් මෙයාට ගත වෙච්ච මුළු කාලය අපිට දීලා තියෙනවා තප්පර 30ක් කියලා. මම ගන්නම් මෙයා ඒකාකාර ප්‍රවේගයකින් ගමන් ත්වරණයකින් ගමන් කරපු කාලය මම t1 කියලා ගන්නවා. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු කාලය මම ගන්නම් t2 කියලා. ඒ වගේම මෙයා මන්දරෙන් ගමන් කරපු කාලය මම ගන්නම් t3 කියලා. එතකොට ඔයගොල්ලන්ට පේනවා t1 ධන t2 ධන t3 වලගේ සමාන වෙනවා මුළු කාලය අපිට දීලා තියෙනවා තප්පර 30ක් කියලා. මුළු කාලේ තප්පර 30යි. හරි. දැන් අපිට අවශ්‍ය කරන්නේ v අහන්න. එහෙනම් මම පළවෙනි අවස්ථාවට ගන්නම්. ඔයගොල්ලෝ දන්නවා මෙයා ගමන් කරපු මුළු විස්ථාපනය S1 කියලා ගත්තොත් S1 සමාන වෙනවා භාගයේ වරක් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයේ වරක් ආධාරකයේ වරක් ලම්බක උසත. මේ S1 කියලා කියන්නේ 50යි. S1 කියලා කියන්නේ 50යි මේ වෙනුවට මම දානවා 50. එතකොට 50 සමානයි භාගයේ වරක් t1 වරක් v ට මේකෙන් මම t1 උක්ත කරගන්නවා. එතකොට එනවා 100 බෙදීම v කියලා. දැන් එනවා 100 බෙදීම v. එතකොට මීටර් 200ක් ගිහිලා තියෙන ඒකාකාර ප්‍රවේගයකින්. එම නිසා මට ලියන්න පුළුවන් ප්‍රස්ථාරයේ වර්ගඵලය ඇසුරෙන් vt2 සමානයි 200ක් කියලා. vt2 සමානයි 200යි. එම නිසා මම මේකේ t2 උක්ත කරගත්තොත් t2 සමානයි 200 බෙදීම v. ඒ වගේම මෙතන තියෙනවා තව ත්‍රිකෝණයක් කියලා කියන්නේ මන්දණයෙන් ගමන් කරපු අවස්ථාව. මෙතෙන්දී මෙයා ගමන් කරලා තියෙන දුර මීටර් 30යි. එවන 30 සමාන වෙනවා මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට භාගයේ වරක් ආධාරකය කියලා කියන්නේ t3 වරක් ලම්බ කුස කියලා කියන්නේ සිම්පල් v. ඒ නිසා මම t3 උක්ත කළොත් t3 වලගේ සමානයි 60 බෙදීම v. t3 සමානයි 60 බෙදීම v. ඒ නිසා මම දැන් මේ ටික ඔක්කොම සුළු මෙතෙන්ද මේ t1 t2 සහ t3 වලට මම ආදේශ කරනවා t1 කියලා කියන්නේ 100 බෙදීම v. t2 කියලා කියන්නේ 200 බෙදීම v. t3 කියලා කියන්නේ 60 බෙදීම v. මේක සමානයි 30ට. දැන් මේක අපි ඔක්කොම සුළු කළොත් එනවා මේක 100යි 200යි 300යි 360යි. 360 බෙදීම v සමානයි 30යි. මෙතන 3 සුළු වෙලා යනවා. එතකොට එනවා 3යි v සමානයි 36යි v සමානයි 12ක් වෙනවා. එතකොට v වලගේ වෙන්නේ 12යි ms ඍණ 1. මෙයා ගමන් කරලා තියෙන උපරිම වේගය 12යි ms ඍණ 1 වෙනවා. 12යි ms ඍණ 1 තියෙන්නේ පළවෙනි උත්තරය ලෙස. ඉතින් පළවෙනි උත්තරය හැටියට තමයි අපිට තියෙන්නේ. පළවෙනි එකේ අපි බලමු ඊළඟ ප්‍රශ්නය. සරල අනුවර්තී චලිතයක යෙදෙන වස්තුවක චලිත සමීකරණය A සමානයි ඍණ 4x මගින් දෙනු ලැබේ. මෙහි A යනු ත්වරණය වන අතර x යනු විස්ථාපනයයි. මෙම සරල අනුවර්තී චලිතයේ සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයකින් චලිත වන සරල අවලම්බයක දිග කුමක්ද කියලා අපෙන් අහනවා. අපිට දීලා තියෙනවා සරල අනුවර්තී චලිතයේ ත්වරණය A වලගේ A සමානයි ඍණ 4x ද. අපි දන්නවා ත්වරණය සඳහා අදාළ සමීකරණය වෙන්නේ A සමානයි ඍණ ඔමෙගා වර්ගය වරක් x. එබැවින් ඕකේ ඔමෙගා වර්ගය සමාන වෙනවා 4ට. එබැ නිසා ඔමෙගා සමාන වෙනවා 2ට. එතකොට ඔමෙගා කියලා කියන්නේ 2යි. අපි දන්නා ආවර්ත කාලය මේක අහන්නේ මෙම සරල අනුවර්තී චලිතයේ සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයක. අපි බලමු සංඛ්‍යාතයේ සඳහා එන සමීකරණයක් ඔමෙගා වලින්
අපිට මෙහෙම ගන්න පුළුවන්. මෙයාගේ ආවර්ත කාලය කැපිටල් T නම් T සමානයි 2 බෙදීම ඔමෙගා. මෙයාගේ ආවර්ත කාලය කැපිටල් T නම් T සමානයි 2 බෙදීම ඔමෙගාට. ඒ නිසා අපිට T ආවර්ත කාලය T සමානයි 2 බෙදීම ඔමෙගා. එතකොට මෙතන ඔමෙගා වලට 2 දානවා. එතකොට එන්නේ T වලට 5 එන්නේ. T වලට 5 එනවා. නමුත් අපි දන්නවා මේ F සමාන වෙනවා 1 බෙදීම T ට. එම නිසා මේ අවස්ථා දෙකේදී සංඛ්‍යාත සමානයි කියනවා. සංඛ්‍යාත සමාන නම් අනිවාර්යයෙන්ම ආවර්ත කාලය සමාන වෙන්න ඕනේ ওই අවස්ථා දෙකේම. හරි? ආවර්ත කාලය සමාන වෙන්න ඕනේ. දැන් අපිට ලැබුණ ආවර්ත කාලය 5 කියලා. අපි දන්නවා සරල අනුවර්තී චලිතයේ යෙදෙන සරල අවලම්බයේ ආවර්ත කාලය කැපිටල් T නම් T සමානයි 2 වරක් වර්ගමූල n බෙදීම g ට. දැන් මේක T වෙනුවට මම දානවා 5 කියලා. 5 වරක් 2 වරක් වර්ගමූල L බෙදීම G වෙනවා. අපි ගහන්නේ L කොච්චරද කියලා මේ 5 ට 5 කැපිලා යනවා. මේක වර්ග කළොත් අපිට ලැබෙනවා 1 සමානයි 4යි L බෙදීම G ට. G කියලා කියන්නේ 10යි. මෙයා මෙතන සුළු කැලයක 2යි දෙවරක් 5ක් එනවා. ඊට එනවා L සමානයි 2.5. 5 බෙදීම 2 එන්නේ 2.5ක් එනවා මීටර වලින්. ඊට L ලගිය 2.5. දෙවෙනි උත්තරේ එන්නේ. පාලසෙනියකට උත්තරය එන්නේ 2 එන්නේ. පාලසෙනියක උත්තරය අපිට ලැබෙනවා 2. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. එක් ප්‍රතිරෝධී ඕම් 5 බැගින් වන ප්‍රතිරෝධ 7ක ජාලයක් අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගිනිය හැකි ඕම් 4 බැටරියක් සමග සම්බන්ධ කර ඇති ආකාරයේ රූපේ දැක්කේ. පරිපතේ ගලන අයි ධාරාවේ අගය අපෙන් අහනවා කොච්චරද කියලා. හරි? පරිපතේ ගලන අයි ධාරාවේ අගය. අයි වල අගය අපෙන් අහන්නේ. දැන් ඕගොල්ලන්ට පේනවා මේ දීලා තියෙන අපි පරිපතේ සැලකුවොත් මෙතන තියෙන ඕම් 4ක බැටරියක් මේකෙන් යන ධාරාව අපෙන් අහන්නේ මෙතන ඕම් එකක ප්‍රතිරෝධයක් මෙතනත් ඕම් 1යි මෙතනත් ඕම් 1යි 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 එකක් වෙනවා. දැන් මේ දීලා තියෙන පරිපතේ සමමිතිකයි. මේ පරිපතේ දීලා තියෙන පරිපතේ සමමිතික වෙනවා. මේ සමමිතික වෙලා තියෙන්නේ මෙන්න මේ රේඛාව හරහා. හරියටම සමමිතික වෙනවා. මේක නම් දෙකට වෙනින් බෙදලා මේ මෙහාට මෙහා ගිහින් තියෙන මෙහා මේ විදියට තියෙන එක මේ පැත්තට තියෙන ඒ නිසා මෙයා සමමිතිකයි. සමමිතික නිසා අපිට මෙන්න මේ කියන ලක්ෂයෙන් මෙතන තියෙන ලක්ෂයෙන් මේ කියන ලක්ෂයෙන් අපිට පුළුවන් මේ පරිපතේ ගලවන්න. ගලවලා ඉවරලා මෙයා කෙලින්ම අරගෙන දාන්න පුළුවන් මේ පැත්තට. අනිත් පැත්තට හරවන්න පුළුවන්. මේ උඩින්ම අරගෙන අනිත් පැත්තට හරවන්න. හරි? මෙහෙම උඩින් අරගෙන මෙයාව ගේනවා මේකෙන්. බලමු අලුත් පරිපතේ අපිට කොහොමද ලැබෙන්නේ කියලා. අනිත් පැත්තට මම කියනවා මම මේක වෙන ෆයිල් එකකින් අදින්නම් කළු පාටින් ඇද්දොත් පේන්නේ නැති නිසා මෙතන තියෙන වෝල්ට් 4ක බැටරියක් මෙතන ඕම් 1යි මෙතනත් ඕම් 1යි මම මේක මෙහෙම තියෙන එක මම කෙලින් අදින්නම් මෙතන ඕම් 1යි මෙයා මම අනිත් පැත්තට අරන් ගිහින් තියෙන්නේ එතකොට මෙයා ඉන්නවා හරි මේ මැදින් මෙයා ඉන්න. මේ අයිනේ තියෙන ඕම් එකේ ප්‍රතිරෝධය. දැන් මේක අනිත් පැත්තට ගෙනියලා තියෙන්නේ. එතකොට ඒක මෙහෙමයි ඒක එන්නේ ශ්‍රේණිගතව දෙකක් එනවානේ. මෙහෙමනේ එන්නේ නේද? කොහොම එනවා? අනිත් පැත්තට ගත්තොත් ඔහොම එන්නේ. හරි. අමනේ මම මෙහෙම මදින්නම්. මෙතන ඕම් එකයි ඕම් කියලා ගන්න 1යි 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 ඔහොම දෙන්නේ. දැන් මේ 1යි 1යි 2යි දැන් මේක මම සමකේ හොයනවා. මේ කොටසේ මෙන්න මේ කොටසේ සමක ප්‍රතිරෝධය හොයනවා. මෙතන තියෙන 1යි 1යි දෙකක් වෙනවා. මේක ශ්‍රේණිගත නිසා 2යි 1යි සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඒ නිසා මේකේ සමකේ අපි හොයන්න ඕනේ කොච්චරද කියලා මෙන්න මේ කෑල්ල. ওই දෙක වෙනකොට අපිට ගන්න පුළුවන් සමක ප්‍රතිරෝධය කොච්චරද කියලා අපි හොයන්න ඕනේ. කීයද එන්නේ එතකොට? මේක සමාන්තරගතයි. සමාන්තරගතයි මෙතන තියෙන 2යි මෙතන 1යි ඊට කුඩා ගුණාකාරයේ 2යි ඒ නිසා මේක වැඩි කරන්න ඕනේ 2කින් මෙයා වැඩි කරන්න ඕනේ 3කින් නේ හරි මේ sorry මෙයා වැඩි කරනවා 1කින් ඊට එන්නේ 2 බෙදීම 1යි 1යි 3යි නේ 3ෙන් 2යි එන්නේ
මෙයාගේ මේ ටිකේ සමග ප්‍රතිරෝධය 3න් 2යි. එතකොට ඒකට එකතු කරන්න ඕනේ මෙයයි මෙයයි. එතකොට මේ දෙන ශ්‍රේණිගත වෙන්නේ. මේකයි ශ්‍රේණිගතයි මේ 3න් 2ත් එක්ක. එතකොට අපිට ලියන්න පුළුවන් එක ශ්‍රේණිගතයි. එතකොට මේකට එකතු කරන්න ඕනේ 2ක්. එතකොට එන්න 2 6යි 6යි 2යි 8යි නේ. එතකොට එන 3 බෙදීම 8ක්. 3 බෙදීම 8ක් වෙනවා මෙයාගේ සමග ප්‍රතිරෝධය. මේ ටික මෙන්න මේ ටික ඔය ටික. දැන් ඒ ටිකට මේ 1 සම්බන්ධ වෙලා තියෙන මේ දෙන ශ්‍රේණිගතයි. එතකොට ඒ දෙක සම්බන්ධ වෙලා තියෙන සමාන්තරගතව. එතකොට එතන මේ මුළු එකේ සමග ප්‍රතිරෝධය මම R කියලා ගත්තොත් එකයට R සමානයි. මෙතන ඉන්නේ එකයට R dash කියලා කියන්නේ 8න් 3යි. දාන මෙතන ඉන්නේ 1 2 2න් 1යි නේ. 2න් 1ක් එන්නේ. එතකොට මේක සුළු කළොත් අපිට ලැබෙනවා 8යි 3 ධන 4. හරි ඔය එන්නේ එකයට R. එම නිසා අපිට R හෙව්වොත් එහෙම අපිට ලැබෙනවා R වලගේ සමානයි මේකේ පරස්පරය වෙන්නේ. එතකොට එනවා 8 බෙදීම 7ක්. 8 බෙදීම 7යි මේ සමග ප්‍රතිරෝධය ඉන්නේ 8 බෙදීම 7යි මේ මුළු එකේ. ඒ නිසා අපි මේ පරිපත්‍යය මම නැවත ඇද්දොත් මෙතන එනවා වෝල්ට් 4ක්. මෙතන ඉන්නේ ප්‍රතිරෝධය කීදාවේ 7 බෙදීම 8ක් නේ. 7 බෙදීම 8ක්. මේ අනිත් පැත්තේ 8 බෙදීම 7යි. අපි ගානේ ධාරාව I කොච්චරද කියලා. එමුනා අපි යොදනවා V සමානයි IR කියන සමීකරණය. V කියලා කියන්නේ 4යි වරක් I වරක්. R කියලා කියන්නේ 7න් 8. 4යි 4 වරක් මෙතන එනවා 2ක් නේද? එතකොට එනවා I කියලා කියන්නේ 7 බෙදීම 2යි. 7 2ෙන් බෙදුවොත් අපිට ලැබෙනවා 3.5. එතකොට එන්නේ 3.5යි ඇම්පියර්. හරි 3.5ක් වෙන ඇම්පියර්. එහෙනම් එන්නේ පස්වෙනි උත්තරේ එන්නේ. උත්තරේ එන්නේ පස්වෙනි උත්තරේ. මේක තමයි චුට්ටකට අමාරුවට තිබුණේ අනිත් ඒවා ටික හදාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ගුරුත්වජ ශේෂ්ත්‍රයක x ලක්ෂයේ සිට y ලක්ෂයක් දක්වා අංශුවක් චලනය වේ. අංශුව මත වෙනත් බල ක්‍රියා නොකරන්නේ නම් ඒ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය වෙනස් වීම පිළිබඳව කර ඇති පහත සඳහන් ප්‍රකාශ සත්‍ය වේද කියලා අහනවා. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක x කියන ලක්ෂයේ ඉඳන් y කියන ලක්ෂය දක්වා ස්කන්ධයක් රැගෙන යන අංශුව චලනය කරන. හරි ස්කන්ධයට දෙන ස්කන්ධය. පහනවා මේ x ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය x y අතර ගමන් මාර්ගයේ මත රඳා පවතීද කියලා. දැන් අපි යම්කිසි ms ස්කන්ධයක් අපිට පුළුවන් විවිධ මාර්ගවල අරගෙන යන්න. ඉතින් මේ විදිහේ එකක අරගෙන ගියා. මෙහෙම රවුමට ගිහිල්ලා මෙතෙන්ට ගේන්න පුළුවන්. ඒ වගේම මෙයා අරගෙන මෙහෙම අරගෙන ගියා කියලා. නමුත් අපි විභව ශක්තිය ගන්න අවසාන ස්ථානයේදී වස්තුවේ විභව ශක්තිය සහ ආරම්භක අවස්ථාවේදී වස්තුව තිබූ අවස්ථාවේදී විභව ශක්තිය අතර වෙනස. ඒ නිසා මේ ගමන් මාර්ගයේ මත රඳා පවතින්නේ නැහැ. පිහිටීම මත පමණයි විභව ශක්තිය රඳා පවතින්නේ. ඒකට ගමන් මාර්ගය කියන එක වැරදි. හරි. කොහෙන් ගියත් අපි අරගෙන ගියත් x වල ඉඳන් y දක්වා අරගෙන යනවා. ඒ නිසා මේ ඒ ප්‍රකාශනය වැරදි ප්‍රකාශනයක්. අපි දන්නවා මේ විභව ශක්තිය වෙනස් වීම චාලක ශක්තිය වෙනස් වීමට සමානයි. මේක හරි. මේක නිවැරදි එකක්. අපි දන්නවා විභව ශක්තිය වෙනස චාලක ශක්තිය වෙනසට සමානයි. මේක හරි. තුන්වෙනි එක කියන ඒ අංශයේ ස්කන්ධය මත රඳා නොපවතී කියලා. ඒකවල ඒක වැරදි. අපි දන්නවා විභව ශක්තිය කියලා කියන්නේ mgh ද m තියෙන ස්කන්ධය මත රඳා නොපවතී නෙවෙයි රඳා පවතී. ඒකවල මේක වැරදි. ඒකවල මේකේ උගලන්ට පේනවා b පමණයි නිවැරදි වෙන්නේ. ඒ නිසා උත්තරය එන්නේ දෙවෙනි උත්තරය එන්නේ. මේක උත්තරය එන්නේ දෙවෙනි උත්තරය. ඊළඟ එක බලන්න නිශ්චලතාවයේ සිට හෙළන ලද ගලක් තප්පර 8කදී බිම පතිත වේ.
අවසාන තප්පරයේදී ගල ගමන් කළ දුර වන්නේ නිශ්චලතාවයේ ඉඳන් ගලක් තප්පර 8කදී බිම පතිත වෙනවා. අවසාන තප්පරයේදී ගල ගමන් කළ දුර වන්නේ. අපි අවසාන තප්පරයේදී ගමන් කරපු දුර වෙන්නේ තප්පර 8කදී ගමන් කරපු දුරෙන් අපි අඩු කරනවා තප්පර 7කදී ගමන් කරපු දුර. තප්පර 8කදී ගමන් කරපු දුර 28 කියලා ගත්තොත් 28 සමානයි u/t කියන එක බිඳුවක් වෙනවා. එතකොට එන්නේ භාගයයි gt වර්ගය. g කියලා කියන්නේ 10යි. t වර්ගය කියලා කියන්නේ 64යි. මේක සුළු කළොත් අපිට ලැබෙනවා දෙවරක් 5යි 320ක් ලැබෙනවා. තප්පර 8කදී ගමන් කරලා තියෙනවා මෙයා 320ක දුර. තප්පර 7කදී ගමන් කරපු දුර අපිට හොයන්න පුළුවන් S7. හරි ඒක සමානයි භාගය වරක් g කියලා කියන්නේ 10යි t වර්ගය කියලා කියන්නේ 7 වර්ගය 49. මේක දෙකෙන් සුළු වෙනවා දෙවරක් 5යි. එතකොට එන පසර 9 45යි 4ක් විතරයි පසර 4 20යි 4යි 24යි 245 මීටර. හරි එමනම් මෙතෙන් දෙන්නේ 320න් 245 අඩු කරපුවම අපට ලැබෙනවා අවසාන තප්පරයේදී ගමන් කරපු දුර ප්‍රමාණය. 245 අඩු කරන්න ඕනේ 5යි මෙතන එන්නේ එතකොට 11යි 11න් 7යි නේ. එතකොට එන්නේ 75ක් වෙනවා මීටර වලින් ගත්තොත්. ඒ නිසා 18 වෙනි උත්තරේට එන්නේ 75යි මීටර. 4 වෙනි උත්තරේ 19 බලන්න 19 වෙනි ප්‍රශ්නය රූපේ පෙන්වා ඇති ඒකලීත අවකාශයක ඒකලීත කියලා කියන්නේ වෙනත් ආරෝපණ නැහැ තියෙන්නේ මේ Q ආරෝපණය විතරයි. ඒකලීත අවකාශයක x අක්ෂයේ Q ආරෝපණයක් තබා ඇත. පහත සඳහන් ප්‍රකාශ වලින් අසත්‍ය වන්නේ කුමක්ද කියලා අහනවා. y හා z විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවල විශාලත්ව සමාන වේ. හරි විද්‍යුත් ක්ෂේත්‍රය දැන් අපි දන්නවා මේ x නිසා y මත ඇතිවන විද්‍යුත් ක්ෂේත්‍රය ඒ විද්‍යුත් ක්ෂේත්‍රය ක්‍රියා කරන්නේ x හා y යාකන රේඛාවේ x y වලින් ඉවතට ඒ කියන්නේ x වලින් ඉවතට තමයි මේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ක්‍රියා කරන්න ඕනේ. මෙතන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය E සමාන වෙනවා 1/4 π එප්සිලන් නෝට් වරක් q බෙදීම ධන q බෙදීම r වර්ගය. මේක තමයි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සඳහා සමීකරණය. ඒ වගේම අපි මෙතනත් තියෙන්නේ q ආරෝපණයක්, එයත් තියෙන්නේ r දුරකින්. ඒ නිසා z වල ඇතිවන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය වෙන්නේ x සහ z මන් යා කරනවා. z යා කරනකොට xz රේඛාව ඔස්සේ තමයි E පිහිටන්නේ. එන්න ඒකේ අගයත් මේ අගයමයි. E වරක් E සමානයි 1/4 π එප්සිලන් නෝට් වල q බෙදීම r වර්ගයමයි වෙන්නේ. එම නිසා y සහ z විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවල විශාලත්ව සමාන වේ කියන එකට නිවැරදි උත්තරය වෙනවා. දෙවැනි එක y හා z විභව සමාන වේ. හරි විභවත් ඒ වගේමයි දොරවල් සමාන වෙනවා. විභවයේ සඳහා එන සමීකරණය එන්නේ v සමානයි q බෙදීම 4 π එප්සිලන් නෝට් වරක් r. හරි එතකොට මේ දෙන්නගේම දොරවල් සමානයි. ඒ නිසා විභව සමානයි. මෙතන විභවය මෙයාගේ විභවය සමානයි. vx සමානයි vy සමානයි vz. හරි ඒ නිසා y හා z විභව සමානයි කියන එක නිවැරදි. y විභවය ධනයි කියනවා. y විභවය ධන තමයි. මොකද මේ x වල ආරෝපණය ධනයි. ඒ නිසා මෙතන විභවය ධන වෙනවා. ඒකත් නිවැරදි. y z දක්වා ආරෝපණයක් ගෙන යෑමේදී කාර්යයක් නොකෙරේ. අපි දන්නවා විභව. ඒක කියන්නේ මෙයා සම විභව. පෘෂ්ඨයක ලක්ෂ දෙකක් තමයි මෙයා. මොකද දෙන්නගේම විභව සමානයි. අපි දන්නවා කාර්ය සඳහා එන සමීකරණේ කාර්ය කියලා කියන්නේ q වරක් ඩෙල්ටා v. විභව සමාන වෙන නිසා මෙතන ඩෙල්ටා v බිඳුවක් එනවා. මොකද y වල z වල විභව සමානයි. ඩෙල්ටා v බිඳුවයි. එම නිසා කාර්ය බිඳුව එනවා. හරි කාර්ය බිඳුවෙන් අපිට ආරෝපණයක් අරගෙන ගියොත් කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේකත් හරි. එහෙනම් අනිවාර්යයෙන් z තමයි වැරදින්නේ. මේ පස්වෙනි එක තමයි වැරදින්නේ. z දී විද්‍යුත් ක්ෂේත්‍රය zx ඔස්සේ ක්‍රියා කරයි. zx ඔස්සේ නෑ නේද? zx ඔස්සේ නෙමෙයි ක්‍රියා කරන්නේ. xz ඔස්සේ. හරි. එතකොට මේකේ උත්තරේ වෙන්නේ පස්වෙනි උත්තරේ. 5 එන්නේ 19 එකට උත්තරේ. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මම මේක දැන් මකන්නම්.
අපි බලමු 20 වෙනි ප්‍රශ්නේ. එක රූපයේ පෙන්වා ඇති වාතයේ පුරවන ලද සමාන්තර තහඩු ධාරිත්‍රිකයේ ධාරිතාවය C වේ. පාරවිද්‍යුත් නියතය K සමානයි 2 වන පාරවිද්‍යුත් ද්‍රව්‍යයකින් එහි හරි අඩක් රූපේ පෙන්වා ඇති පරිදි පිර වූ විට එහි ධාරිතාවය අපෙන් අහනවා කොච්චරක්ද කියලා. දැන් අපි දන්නවා මේ ධාරිතාවය සඳහා එන සමීකරණය තමයි C සමානයි KA වරක් එප්සයිලන් නෝට් බෙදීම සිම්පල් D නේ. මොකද තමයි C සඳහා ධාරිතාවය සඳහා එන සමීකරණය. K කියලා කියන්නේ පාරවිද්‍යුත් නියතය. A කියලා කියන්නේ තහඩුවේ වර්ගඵලය. එප්සයිලන් නෝට් කියලා කියන්නේ රික්තකයක පාරවේද්‍යතාවය. D කියලා කියන්නේ තහඩු දෙක අතර තියෙන දූර ප්‍රමාණය. දැන් මෙතන මේ වාතය පුරවලා තියෙන හින්දා මෙයාගේ ධාරිතකයේ ධාරිතාවය C නම් C සමානයි A වරක් එප්සයිලන් නෝට් බෙදීම D ට. මොකද K වලගේ එකක් වෙනවා මේ වාතය හරි රික්තකයක් හරි දෙනකොට. ඒ නිසා එන්නේ C සමානයි A වරක් එප්සයිලන් නෝට් බෙදීම D මෙයාගේ ධාරිතාවය. ඊට පස්සේ මෙතන K සමානයි දෙකක් වෙන පාරවිද්‍යුත් පුවරුවක් පාරවිද්‍යුත් ද්‍රව්‍යයක් මෙතන පුරවලා තියෙනවා. හරි. මෙයාගේ ධාරිතාවය මේ උඩ තියෙන ධාරිතාවය C1 කියලා අපි හිතමු. දෙවන ධාරිතකයේ ධාරිතාවය මම ගන්නවා C2 කියලා. එතකොට මේ දෙන්නගේ ඝනකම් වෙන්නේ D බෙදීම 2. මෙයාගෙත් වෙන්නේ D බෙදීම 2. හරි. එතකොට මේ දෙන්න සම්බන්ධ වෙලා තියෙන්නේ ශ්‍රේණිගතව. මේ ධාරිත්‍රක දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහේ ශ්‍රේණිගතව. එතකොට මෙයාගේ ධාරිත්‍රකයේ ධාරිතාවය C1 මෙයාගේ ධාරිත්‍රකයේ ධාරිතාවය C2. දැන් C1 සඳහා ප්‍රකාශනයක් මට ගන්න පුළුවන්. C1 සමානයි A වරක් එප්සයිලන් නෝට් A වරක් එප්සයිලන් නෝට් බෙදීම D බෙදීම 2ට. D මේ මෙතන D වෙනකොට දාන්නේ D බෙදීම 2 දෙකේ ඉලක්ක මුලට ගිහිල්ලා. මෙතෙන් එන්නේ D විතරයි. එතකොට ඔන්න ඔය විදිහට තමයි C1 සඳහා ප්‍රකාශනය වෙන්නේ. ওই වගේම C2 සඳහා ගන්න පුළුවන් C2 සමානයි. එතකොට එනවා K එනවා නේද? K කියලා කියන්නේ 2යි A වරක් එප්සයිලන් නෝට් බෙදීම D බෙදීම 2 එකේ දෙකේ ඉලක්කම උඩට යනවා. එතකොට එන්නේ මෙතන D බෙදීම 2 ආපුවම උතන 4ක් එනවා. එතකොට එන 4යි A වරක් එප්සයිලන් නෝට් බෙදීම සිම්පල් D. මම එන්නේ මොකක්ද එන්නේ C2 වලගේ. දැන් මේ දෙක ශ්‍රේණිගතයි. ඒ නිසා මේකේ සමග ධාරිත්‍රකයේ ධාරිතාවය අපි ගන්න 1යට C වලින් 1යට C සමානයි 1යට C1. ඒ කියලා කියන්නේ D බෙදීම 2යි A වරක් එප්සයිලන් නෝට් ධන මේකේ පරස්පරය ගන්නවා D බෙදීම 4යි A වරක් එප්සයිලන් නෝට්. මේක අපි සුළු කරනවා මේක ඊට කුඩා ගුණාකාරය 4යි A වරක් එප්සයිලන් නෝට් එතකොට එනවා 2යි D මෙතන එනවා D එනවා. හරි ඔය එන්නේ 1යට C වලගේ. එම නිසා මට C කියන එක ලියන්න පුළුවන් C සමානයි 4යි A වරක් එප්සයිලන් නෝට් බෙදීම 3යි D කියලා. හැබැයි A වරක් එප්සයිලන් නෝට් බෙදීම D කියලා කියන්නේ C ට. හරි මේ දෙන්නේ මේක සමාන වෙන C ට. ඒ නිසා අපිට ලියන්න පුළුවන් මෙතන මම ගත්තා C ඩෑෂ් කියලා ගමුනේ. සමග ධාරිත්‍රය C ඩෑෂ් කියලා ගනිමු. එම නිසා C ඩෑෂ් සමානයි 3න් 4යි C. මෙයාගේ ධාරිත්‍රකයට වඩා වැඩි. එතකොට එන්නේ 3න් 4යි C එන්නේ. එතකොට එන්නේ 4 වෙනි උත්තරයනේ. උත්තරය එන්නේ 4 එන්නේ. උත්තරේ 4 වෙනි උත්තරය අපිට ලැබෙන්නේ. කොහොම කන්නම් මේක. අපි බලමු ඊට පස්සේ 21 වෙනි ප්‍රශ්නේ. සේක වාතයේ තබා ඇති වර්තනාංකයේ මූල දෙකක් වන පාරිදෘශ්‍ය වීදුරු තහඩුවක් මතට රූපේ දැක්වෙන පරිදි ඒක වර්ණ ආලෝක කිරණයක් පතනය වෙයි. කිරණයේ AC පෘෂ්ඨයෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීමට තීටා පතන කෝණයෙහි තිබිය යුතු අවම අගය වන්නේ. අපි බලමු ඔකට රූපයක් අඳින්න. මෙතනින් තමයි යනවා නම් යන්නේ මේ AC පෘෂ්ඨයේ දිගේ කිරණේ යන්න ඕනේ නැන්නේ. එතකොට කිරණේ මෙන්න මේ විදිහට එන්න ඕනේ.
අපි අදිමු ඕක රේඛාවක් හැටියට මම ඒක රතු පෑනින් අදින්නම්. මෙයා මෙහෙම යනවා මේ කිරණය. මෙහෙම ගියාට පස්සේ ඊට පස්සේ ඔයා එතෙන්දී එයා වර්ධනය වෙනවා. එතන මම අදිනවා ලම්බකයක්. ලම්බකයේ ඔය විදිහට එන්නේ. ඊට පස්සේ කිරණය ගමන් කරන්නේ මේ ආකාරයෙන්. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට භාජනය වෙන නිසා මෙයා යන්නේ කිරණේ පෘෂ්ඨයේ දිගේ. පෘෂ්ඨයේ දිගේ යන්නේ. එතකොට මෙන්න මේ කෝණය අවදි කෝණයට සමානයි. මේ කෝණය අවදි කෝණයට සමාන වෙනවා. දැන් අවදි කෝණය අපි කොච්චරද කියලා හොයන්න ඕනේ. අපෙන් අහන්නේ θ වලගේ කොච්චරද කියලා. දැන් අපි දන්නවා වර්තනාංකයෙන් නම් in සමාන වෙන 1ට sin c. වර්තනාංකය in සමාන 1ට sin c. n වලගේ දීලා තියෙනවා මූල දෙකක් කියලා. මූල දෙක සමානයි 1ට sin c. 1ට sin c එම නිසා sin c සමානයි 1 වෙදීම මූල දෙකයි. එම නිසා c වලගේ එනවා මේ අංශක 45. c වලගේ අංශක 45ක් වෙනවා. එතකොට මේ කෝණයේ අංශක 45යි. මේක ටිකක් ලොකුවට අදින්න වෙයි පේන්නේ නැති නිසා. විදිහට තියෙන්නේ. මෙතන කෝණයේ අංශක 90යි. කිරණයක් එනවා මෙන්න මේ විදිහට. විදිහට එන පදන කිරණය. ඉතින්දි මම අදින්නම් අභිලම්බය. ඊට පස්සේ මේ කිරණේ වර්ධනය වෙනවා. නම විදිහට වර්ධනය වෙනවා. ඊට පස්සේ මම එතෙන්දී අදිනවා ලම්බකය. කිරණේ ඊට පස්සේ යන්න ඕනේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වන නිසා මේ පෘෂ්ඨයේ දිගේ යන්නේ. මේ පෘෂ්ඨයේ දිගේ යන්නේ. දැන් මම අවදි කෝණය හෙව්වා 25ක් කියලා. sorry 45ක් කියලා. එතකොට මේ කෝණයේ අංශක 45යි. මෙතන කෝණයේ අංශක 45ක් වෙනවා. මම මෙන්න මේ රේඛාව සිරස් රේඛාව මම මෙහෙටම දික් කරන්න. මේ කෝණය ඔයගලන්ට දීලා තියෙන 75ක් කියලා. මෙතන කෝණය දීලා තියෙන අංශක 75ක් කියලා. මෙතන කෝණයේ අංශක 75 නම් මේ කෝණයත් 75යි. ඔය මේක සිරස් රේඛාව මේකත් සිරස් රේඛාව. මේ තමයි අර තීරයක් රේඛාව. ඒ නිසා මෙයා අනුරූප කෝණ වෙනවා. මෙයා 75ක් වෙනවා. මේ කෝණය 45 නම් මේ කෝණය 75 නම් මෙන්න මේ මෙතන කෝණයත් අංශක 45ක් වෙනවා. මේ මුළු කෝණයේ අංශක 90 නිසා මෙයා 45 නම් මෙයාත් 45යි. එහෙනම් අපිට මේ කෝණය හොයන්න පුළුවන් මේ r කෝණය කොච්චරක්ද කියලා. මේ r වල අගය සමාන වෙනවා. මෙන්න මේ 75 කියලා කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය. ඒ නිසා මේ r වල අගය කියන්නේ 75න් 35ක් අඩු කරන්න ඕනේ. 75න් 35ක් අඩු කරපුවම 30ක් එන්නේ නේ. එතකොට r වල අගය 30යි. මේ කෝණයේ θයි අපෙන් අහන්නේ. මෙයාගේ වර්තනාංකය දීලා තියෙනවා මූල දෙකක් කියලා. ඒ නිසා අපිට මේ ලක්ෂයේදී අපිට ගන්න පුළුවන් මේ ලක්ෂයේ වර්තනය සඳහා n sin θ නියතයක් යන්නේ යෙදුවෙකි. එතකොට එන එක වරක් sin θ කවරක් sin θ සමානයි මූල දෙක වරක් sin r. මූල දෙක වරක් sin r කියලා කියන්නේ භාගය. එහෙනම් sin θ හේවෙකි කොච්චරද කියලා sin θ කියලා කියන්නේ මෙතන මූල දෙක කියන එක ලියුවේ මූල දෙක වැඩි කිරීම මූල දෙක කියලා. මෙතන මේක මෙහෙම ලියුවේ. දෙකනේ අපිට ලැබෙන ඔහොම ලියුවේ. මෙයාගේ මූල දෙකට මූල දෙකක් කැපිලා යනවා. ඊට එනවා sin θ සමානයි 1 බෙදීම මූල දෙකයි. එමෙ කියලා කියන්නේ θ වලගේ අංශක 45ක් එනවා. θ වලගේ අංශක 45යි. උත්තරය එන්නේ තුන්වෙනි උත්තරය. වඩ 21 උත්තරය එන්නේ 3. අපි යමු ඊට පස්සේ 22 වෙනි ප්‍රශ්නේ. අභ්‍යන්තර කුහරයක් සහිත ස්කන්ධයේ සිම්පල් ලෙම්මන ලී කුට්ටිය සැහැල්ලු තන්තුවක් මගින් ජල බඳුනක පතුලට සම්බන්ධ කර ඇති ආකාරය රූපේ දැක්වේ. ජලයේ සහ ලී වල ඝනත්ව පිළිවෙලින් D සහ ρ වේ. D විශාලයි ρ. තන්තුවේ ආතතිය භාගයයි mg නම් කුහරේ පරිමාව 1. අපි බලමු මෙයා මත මේ කුහරේ පරිමාව සඳහා ප්‍රකාශනයක් ගන්න. මම ගන්නම් මේ විදිහට.
මේකේ බල ටික ලකුණු කරන්න මේක තමයි ලී කුට්ටිය මම මෙයාගේ පරිමාව මම ගන්නවා V1 කියලා කුහරයේ පරිමාව V1 කියලා ගන්නවා මේ V වල පරිමාව මම ගන්නවා V2 කියලා ආයේ තන්ත්‍රයේ ආතතිය තීක්‍රියා කරන සිරස් වල්ලෙහාට ලී කුට්ටිය මත තියෙන තන්ත්‍රයේ ආතතිය තීක්‍රියා කරන ඊට අමතරව ක්‍රියා කරන උඩුකුරු තෙරපුම U ක්‍රියා කරනවා ඒ වගේම මේ ලී කුට්ටියේ බර ක්‍රියා කරන සිරස් වල්ලෙහාට Mg හැබැයි අපිට T වල ආතතිය දීලා තියෙනවා භාගයයි Mg කියලා යාගේ ආතතිය අපිට දීලා තියෙනවා T සමානයි භාගයයි Mg කියලා දැන් බලමු අපිට මෙයාගේ සමතුලිතතාවය සඳහා ප්‍රකාශනයක් ලියන්න මෙයාගේ සමතුලිතතාවයට මට ලියන්න පුළුවන් U සමානයි T ධන Mg කියලා U සමානයි T ධන Mg T ධන Mg දැන් U කියලා කියන්නේ උඩුකුරු තෙරපුම මේක සමානයි V rho G V කියලා කියන්නේ V1 ධන V2 කියලා කියන්නේ සමස්ත මේ මුළු පරිමාව කියලා කියන්නේ V1 ධන V2 වරක් rho කියලා කියන්නේ ද්‍රවයේ ඝනත්වය අපිට ද්‍රවයේ ඝනත්වය අපිට දීලා තියෙනවා D කියලා ජලයේ කියලා දීලා තියෙනවා ජලයේ ඝනත්වයේ D වරක් G ඔක සමාන වෙනවා මේ U ට T වලගේ ලියනවා මම භාගයයි Mg ට Mg එකතු කරපුවාම දෙකෙන් 3යි Mg මට මේක ලියුවේ මේ විදිහට V මේක මම මෙහෙමම ලියනවා කුහරයේ පරිමාව හන්නේ V1 dg ධන V2 dg සමානයි දෙකෙන් 3යි Mg කියලා ලියුවේ මේක G කැපිලා යනවා. එතකොට අපිට ලැබෙනවා V1D ධන V2 කියලා කියන්නේ මේ ලී කුට්ටියේ පරිමාව. අපි දන්නවා ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාවට. එම නිසා පරිමාව කියලා කියන්නේ ස්කන්ධය බෙදීම ඝනත්වය. එතකොට මෙයාගේ ස්කන්ධය සිම්පල් M මෙයාගේ ඝනත්වය දීලා තියෙනවා ρ කියලා. ඝනත්වය ρ කියලා දීලා තියෙනවා ලී කුට්ටිය. එතකොට එන්නේ V2 කියලා කියන්නේ M බෙදීම ρ වරක් D වරක් G. ඕක සමාන වෙනවා 2 3යි Mg. 2 3යි Mg ට සමානයි. මම දැන් මේකේ V1 මම ගන්නවා මේ උක්ත කර ගන්නවා. G දෙනවාද මෙතන 2 3යි මේක G කියලා කියන්නේ. මෙතනත් V වරක් මේක නැතිල G අපි ඉස්සරේ ලයින් කරන්නේ. අපල දැම්ම. එතකොට ඒක නේ. අපි ලිව්වේ M බෙදීම ρ වරක් D සමානයි 2 3යි M නේ. දැන් අපි V එක උක්ත කර ගන්න ඕනේ. V එක තියෙන පදේ මේ පැත්තේ තියලා අනිත් පැත්තට අරන් යන. එතකොට එන තරෝ එක තියෙනවා නේද? 2 3යි M වලින් අඩු කරනවා. M වරක් D බෙදීම ρ. ඒක D වලින් අපි සම්පූර්ණයෙන්ම බෙදමු. එතකොට එන V එක සමානයි 2 3යි M බෙදීම D ඍණ මේ D වලින් කපපුවම කැපිලා යනවා. එතකොට එන M බෙදීම ρ කියන. M බෙදීම ρ වෙනවා. එතකොට මේකේ මම M එළියට ගන්නවා. M එළියට ගත්තොත් අපිට ලැබෙනවා V1 සමානයි M වරක් 3 බෙදීම 2 ඍණ 1 බෙදීම ρ කියන. 1 බෙදීම ρ වෙනවා. එතකොට උත්තරේ එන්නේ 1 බෙදීම D එකක් ඇවිත් තියෙනවානේ. මෙතන තියෙනවා D එක. දැන් එන්නේ මේ යගේ. පස්වෙනි එක තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. 23 වෙනි එක පරිපූර්ණ වායුවක මවුල පහක් ස්ථිරතාවී සංකෝචනයකදී වායුව මත කියලා දීලා දෙන්නේ. වායුව මත ජූල් 250ක කාර්යයක් සිදු කරයි. එහිදී ඇතිවන අභ්‍යන්තර ශක්තිය වෙනස වන්නේ. ඒකට අභ්‍යන්තර ශක්තිය වෙනස වෙන්නේ අපි දන්නවා ඩෙල්ටා Q වලගේ බිඳුවයි ස්ථිරතාවී සංකෝචනයකදී ඩෙල්ටා Q බිඳුව වෙනවා. ඒ නිසා කරන ලබන කාර්ය ප්‍රමාණය වායුව මත කරන ලබන කාර්ය ප්‍රමාණය අභ්‍යන්තර ශක්තිය වෙනසට සමාන වෙනවා. වායුව මත කරන ලද කාර්ය ප්‍රමාණය නිසා අභ්‍යන්තර ශක්තිය වැඩි වෙන්න ඕනේ. එම නිසා අභ්‍යන්තර ශක්තිය වෙනස අපිට ගන්න පුළුවන් ජූල් 250 කියලා.
ධන ජූල් 250ක් කියන්නේ උත්තරය එන්නේ තුන්වෙනි එක. උත්තරය එන්නේ තුන්වෙනි උත්තරය. අපි යමු 24 වෙනි ප්‍රශ්නයට. දුර x සමග විද්‍යුත් විභව විචලනය v ප්‍රස්ථාරයේ දක්වා ඇත. x අණු අනුරූප විද්‍යුත් ශේෂ ස්ථිරතාවයේ e විචලනය වඩාත් හොඳින් නිරූපණය කරන්න. ඔයගොල්ලන්ට මතක ඇති සමීකරණයක් අපි ගත්තා මේ විද්‍යුත් ශේෂ ස්ථිරතාවයේ සඳහා e සමානයි ඍණ dv බෙදීම dx කියලා. ඍණ dv බෙදීම dx. දැන් මම ඒ වලදී මම ස්පර්ශකයක් ඇඳොත් මේ මෙතෙන්දී මම මෙයාට ස්පර්ශකයක් ඇඳොත් මේ ප්‍රස්ථාරයට මට ලැබෙන්නේ මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක්. මොනොහොම ලැබෙන්නේ. සරල රේඛාව ඇඳොත් මේ විදිහට මට ලැබෙන්නේ. එතකොට මෙයාගේ අනුක්‍රමණය මේ මම අදින සරල රේඛාවේ අනුක්‍රමණය එම්බලගේ මම ගත්තන් පස්සේ මෙතනින් ලැබෙන්න ඕනේ මෙයාගේ අනුක්‍රමණය සමාන වෙනවා විද්‍යුත් ශේෂ්ත්‍ර තීරතාවයට. මොකද මෙතන y අක්ෂයට තියෙන්නේ v x අක්ෂයට තියෙන්නේ x. එතකොට අපි මේ ඇඳලා තියෙන ප්‍රස්ථාරයේ යම්කිසි ලක්ෂයකට අපි ස්පර්ශකයක් ඇඳොත් ඒ ස්පර්ශකයෙන් දැක්කේ අනුක්‍රමණය. මෙතන අනුක්‍රමණය ධනයි. මේ ලැබෙන අනුක්‍රමණය ධනයි. dv බෙදීම dx ධන වෙනවා ඒ වේදී ඒ වල දෙයක් තම. එම නිසා විද්‍යුත් ශේෂ්ත්‍ර තීරතාවය ඍණාගයකින් පටන් ගන්න ඕනේ. විද්‍යුත් ශේෂ්ත්‍ර තීරතාවය ඍණාගයකින් පටන් ගන්න ඕනේ ඒ ලක්ෂයේදී. හරි. එතකොට මේකේ ඔයගලන්ට පේනවා මෙතනත් වැරදි. මේක ධනාගයක්. මෙතනත් තියෙන ධනාගයකින් පටන් අරන් තියෙන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීරතාවයේ. මෙතනත් ධනාගයකින් පටන් අරන් මෙතනත් ධනාගයකින් පටන් අරන්. ධනාගයකින් පටන් අරන් නැත්නම් මෙතන විතරයි. හරි. එහෙනම් මේක තමයි උත්තරේ. අපි බලමු මෙතෙන්දී. B වලදී මම ස්පර්ශකයක් ඇඳලා B ලක්ෂයේදී සල්ලරේ ස්පර්ශකය ලැබෙන්නේ මේ විදිහට. එතකොට ඒකේ අනුක්‍රමණය ශුන්‍යයි. ඒ නිසා B ලක්ෂයේදී විද්‍යුත් ශේෂ්ත්‍ර තීරතාවය ශුන්‍ය වෙන්න ඕනේ. C වලදී මම ස්පර්ශකයක් ඇඳොත් මට මෙන්න මේ විදිහට ස්පර්ශකය ඇඳෙන්නේ. මේ විදිහට ස්පර්ශකය ඇඳෙන්නේ. එතකොට මෙයාගේ අනුක්‍රමණය ඍණයි. හරි මේ විදිහට අපි ගත්තාන් පස්සේ අනුක්‍රමණය ඍණ වෙනවා. අනුක්‍රමණය ඍණයි කියලා කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීරතාවයේ ධන. ඒ නිසා මේකේ නිවැරදි උත්තරය ඔයගොල්ලන්ට ලැබෙන්නේ දෙවෙනි උත්තරය. හරි 24 වෙනි එකට ලැබෙන්නේ දෙවෙනි උත්තරය. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රූපේ වෙන්න ඇති පරිදි තිරස් තලයක තබා ඇති කුට්ටියක් මත නිව්ටන් අණුවක බලයක් ක්‍රියා කරයි. කුට්ටිය හා තලය අතර ස්ථිතික හා ගතික ඝර්ෂණ සංගුණක පිළිවෙලි 0.4 හා 0.3කි. කුට්ටිය මත තලය මගින් ඇති කරන ලබන ඝර්ෂණ බලයේ විශාලත්වය වන්නේ. හරි ඝර්ෂණ බලයේ විශාලත්වය අපෙන් අහනවා කොච්චරක්ද කියලා. දැන් අපි බලමු ඉස්සරහලා මෙයා චලනය වෙනවද කියලා. මම මෙයාගේ මේ බලය මම විභේදනය කරනවා. මේ නිව්ටන් අණුවක බලය මම විභේදනය කරනවා මේ පැත්තට. මේ පැත්තට විභේදනය කළොත් අපිට ලැබෙන්නේ 90y sin 60 නේ. 90y sin 60 sin 60 කියලා කියන්නේ භාගයනේ. sin 60 කියලා කියන්නේ නෑ sorry. මෙතන කොස්තියයි මූලධන බෙදීම දෙකයි. මෙතන එන 2යි මෙතන එන 45යි මේ පැත්තට ලැබෙන 45යි මූල 3. සිරස්ස බලන්නේ මේ පැත්තට විභේදනය කළොත් 95යි මූල 3යි. මම මෙයාව විභේදනය කරනවා අනිත් පැත්තට. මේ තිරස් දිශාවට මේ බලය විභේදනය කළොත් අපිට ලැබෙන 90යි cos 60 90යි cos 60 කියලා කියන්නේ 45ක් කියන්නේ. මේ පැත්තට අපිට ලැබෙන බලය 45. එතකොට මෙයා මත ක්‍රියා කරන අභිලම්බ ප්‍රතික්‍රියාවක් අපි බලමු අභිලම්බ ප්‍රතික්‍රියාව කොච්චරද කියලා. අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියා කරන්නේ සිරස්ස ඉහළට R ක්‍රියා කරන උඩට. R වල මම ගන්න මේක R කියලා අපි දන්නේ කොච්චරද කියලා. ඒ වගේම මේ වස්තුවේ බර ක්‍රියා කරන සිරස්ස පල්ලෙහාට. බර ක්‍රියා කරන සිරස්ස පල්ලෙහාට බර වෙන්නේ CI නිව්ටන්. බර අපිට ලැබෙන නිව්ටන් 100. එහෙනම් අපිට හොයන්න පුළුවන් මේ අපි යොදන ලද මේ 45ක බලය නිසා 45 දැන් මෙයා මත තිරස්සේ දෙන්නේ 45ක බලය විතරයි. මේ බලය නිසා තමයි මෙයා චලනය වෙන්න ඕනේ. අපි හොයන්න ඕනේ ඉස්සර වෙලා මේ වස්තුව චලනය වෙනවද නැද්ද කියලා. මේ 45 අගය
45 අගය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි නම් සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි නම් මේ වස්තුව චලනය වෙන්න ඕනේ. මේ සීමාකාරී ඝර්ෂණ බලය 45ට වඩා අඩු නම් අනිවාර්යයෙන්ම මේ වස්තුව චලිත වෙනවා. හරි. එතකොට ඝර්ෂණ බලය වෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. නමුත් 45ට වඩා අපිට සීමාකාරී ඝර්ෂණ බලය වැඩි අගයක් ආවොත් එහෙම මේ වස්තුව චලනය වෙන්නේ නැහැ. හරි. සීමාකාරී ඝර්ෂණ බලය 45ට වඩා වැඩි නම් මේ වස්තුව චලනය වෙන්නේ නැහැ. එතකොට ඝර්ෂණ බලය වෙන්න ඕනේ 45ම. අපි බලමු එහෙම වෙනවද කියලා. අපි ඉස්සර වෙලා බලමු සීමාකාරී ඝර්ෂණ බලය කොච්චරක්ද කියලා. F සීමාකාරී. F සීමාකාරී සමාන වෙනවා mu වරක් r. mu වරක් r. mu කියලා කියන්නේ 0.4යි. බලමු r වලගේ කොච්චරක්ද කියලා. මම මෙයාගේ සිරස් සමතුලිතතාවයේ සැලකුවොත් r සමාන වෙන්න ඕනේ r සමාන මේ උඩට ක්‍රියා කරන බලය සමාන වෙන පල්ලෙහාට ක්‍රියා කරන බලවලට 100 ධන 45යි මූල 3ට නේ. එම නිසා F සීමාකාරී සමාන වෙනවා 100 ධන 45යි මූල 3ට. මේක තව සුළු කරනවා මම 0.4 100ෙන් වැඩි කරොත් 40යි. ධන එතන 0.4 45න් වැඩි කරලා කීය දෙන්නේ 18ක් නේ 4ක් 20යි දෙකක් විතරුයි 4ක් 4 16යි එතකොට එනවා 18ක් 18යි මූල 3ක් එන්නේ නේ. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා මේ සීමාකාරී අගය සීමාකාරී ඝර්ෂණ බලය අනිවාර්යයෙන්ම 45ට වඩා වැඩි. 45ට වඩා වැඩි. දැන් අපි යොදන්නේ 45ක බලයක්. ඒ නිසා මෙයා චලනය වෙන්නේ නැහැ. ඒ නිසා මෙයාගේ ඝර්ෂණ බලය අපි යොදන බලයට සමාන වෙන්න ඕනේ. ඒ නිසා උත්තරේ ලැබෙන්නේ 45. උත්තරේ ලැබෙන්නේ 45. එමේ නිසා උත්තරේ එන්නේ 4. මම හිතන්නේ මේ එකේ ඉඳන් අපි 25 දක්වා අපි සාකච්ඡා කරා. මේ එකේ ඉඳන් 25 දක්වා සාකච්ඡා කරනකොට ඕගොල්ලන්ට පේනුණා මේකේ ගොඩක්ම ප්‍රශ්න අමාරුවක් නැහැ. අපිට විනාඩි 40ක් 45ක් අතර කාලයක් තුලදී අපිට මේක කරන්න පුළුවන්. හරි. ඔය 25න් වැරදිනවා නම් එකක්වත් වරදින්න විදිහකුත් නැහැ. ඔක්කොම හරියන්න ඕනේ. මොකද මේ අපි තියරි කොටස් වලදී කරලා තියෙන නිසා. ඒ නිසා මේ 25න් බලන්න ඕගොල්ලෝ කොච්චරක් හරිද කියලා. තව තියෙනවා 25ක් තියෙනවා සාකච්ඡා කරන්න. ඒකත් අපි තව දවසක මම කරගෙන යන්න. තව දවසක් දාලා ඉවරලා ඒක කරන්න. ඊට පස්සේ මම හිතන්නේ මේකේ 25න් 25ම තියෙනවා නම් ගොඩක් හොඳයි හරි. ගොඩක් හොඳයි 25න් 25ම තියෙනවා නම්